එහෙනම් දැන් අපි එදා කතා කර හිටියේ අවසානයේට 6 වෙනි පේපර් එකේ අපිට ඉතිරි වුණා 4 වෙනි ප්‍රශ්නේ C සහ D කොටස නේද? C සහ D කොටස් දෙක අපිට ඉතිරි වුණා. හරි. අපි දැන් අද A කොටස් දෙක ඉස්සෙල්ලා සාකච්ඡා කරලා ඊට පස්සේ 7 වෙනි පේපර් එකට යමු. හරි. ඒ ටික සාකච්ඡා කරලා ඊට පස්සේ 7 වෙනි පේපර් එකට යමු. හරි. බලන්නකෝ දැන් මේකේ මොනවද කියන්න කියලා. හරි C කොටසේ ඔන්න තියෙනවා හයිඩ්‍රෝකාබන හරි C කොටසේ තියෙනවා හයිඩ්‍රෝකාබන වර්ග දෙකක ව්‍යුහ සූත්‍රයන් පහත ආකාරයට වේ. ඒවායේ ඇති x හා y අක්ෂර ඇසුරෙන් පිළිතුරු සපයන්න කියලා තියෙනවා. හරි. දැන් හයිඩ්‍රෝකාබන වර්ග දෙකක් දීලා තියෙනවා. ඕකේ පොඩි මේ රූපවල අපහැදිලිභාවයකුත් තියෙනවා. ඕකේ x කියන කෙනා මෙන්න මේ විදිහට තියෙන්න ඕන. මෙන්න මේ විදිහට x කියන කෙනා තියෙන්න ඕන. හරිද? ඔන්න ඔය විදිහට x කියන කෙනා තියෙන්න ඕන. ඒකේ අර මැද තියෙන කෙටි ඉර පැහැදිලි නෑ. නේ ඒක පේන්නේ නෑ. ඒක වැදිලාම නෑ. ඔගේ නිකන් තියෙන්නේ නේ. හරි. එතකොට y කියන එක තියෙන්නේ මෙන්න මෙහෙම. y කියන එක මෙන්න මෙහෙම තියෙනවා. මතක ඇති අපි හයිඩ්‍රෝකාබන පාඩමේදී මෙයාලා කවුද කියලා ඉගෙන ගත්තානේ. මෙන්න මේ කට්ටිය කවුද කියලා ඔය විදිහට ඒක බන්ධන සහ දිත්ත බන්ධන තියෙන කට්ටිය කවුද කියලා අපි හයිඩ්‍රෝකාබන පාඩමේදී ඉගෙන ගත්තා නේද? හරි. දැන් එතකොට මේකේ පළවෙනියටම අහනවා ප්‍රශ්නේ ඇල්කේනය හඳුනා ගන්න. ඊට පස්සේ දෙවෙනි එක අහනවා ඇල්කීනය හඳුනා ගන්න. හරි. ළමයි අපි කොහොමද ඇල්කේනය සහ ඇල්කීනය හඳුනාගන්නේ? ඇල්කේනය හඳුනාගන්නේ කොහොමද? යාබද කාබන් පරමාණු අතර මෙන්න මේ විදිහට තනි බන්ධන තියෙනවා නම් අපි එව්වට කිය මොනවා කියලාද? ඇල්කේන කියලා. නේ? ඇල්කේන කියලා අපි කීවා මෙන්න මේ විදිහට යාබද කාබන් පරමාණු අතර ඒක බන්ධන තියෙනවා නම් ඒ කියන්නේ තනි රේඛාවක් තනි බන්ධනයක් තියෙනවා නම් අපි ඒ වගේ එව්වට කිව්වා ඇල්කේන කියලා. එහෙම නේද? එතකොට ඇල්කීන කියන්නේ මොනවද? ඇල්කීන කියලා කියන්නේ මෙන්න මේ විදිහට කාබන් පරමාණු අතර යාබද කාබන් කියන්නේ ළඟ ළඟ තියෙන කාබන් පරමාණු අතර මේ විදිහට බන්ධන දෙකක් තියෙනවා නම් අපි එව්වට කීවා ඇල්කීන කියලානේ. ඇල්කීන කියලා කිව්වා. මෙයාලට අපි කියවා ඇල්කීන නේද? මෙයාලට අපි ඇල්කීන කියලා කිව්වා. ඊට පස්සේ අපි මේකේ තව එකක් ඉගෙන ගත්තා. ඒ මොකද්ද? ඒ තමයි මෙන්න මේ විදිහට යාබද කාබන් පරමාණු අතර බන්ධන තුනක් තියෙනවා. එව්වට අපි කියව මොනවා කියලාද? ඇල්කයින කියලා. හරි. මේවට අපි කියනවා ඇල්කයින. අපි පාඩම ඉගෙනගෙන තියෙන්නේ ඔන්න කවුරුවත් දන්නේ නැති කට්ටිය ඉන්න බෑ. ඒ දවස්වල හිටපු නැති කට්ටිය රෙකෝඩින් ටික තියෙනවා බලන්න. හරි. ඇල්කයින කියලා අපි කියනවා මේවට. හරි නේද? එතකොට දැන් මේකේ අහන්නේ මේකේ ඇල්කේනය කවුද? ඊළඟ දෙවෙනි කොටසේ අහන්නේ ඇල්කීනය කවුද කියලා. එහෙනම් ඇල්කේනය කියලා කියන්නේ කාබන් කාබන් පරමාණු අතර තනි බන්ධන තියෙන ඒවට. එතකොට දැන් මෙහෙම එව්ව ඇල්කේන නෙමෙයි. හරි. කාබන් සහ හයිඩ්‍රජන් අතර එහෙම තනි බන්ධන තියෙන ඒවා ඇල්කේන නෙමෙයි. හරිද? ඒවා අපි අර්ථ දක්වන්නේ ඒවා අර්ථ දැක්වීම සිද්ධ කරන්නේ කාබන් කාබන් පරමාණු ඇසුරේ. එතකොට බලන්න මෙතන තියෙන කාබන් එකයි මෙතන තියෙන අනුයාත කාබන් ළඟ ළඟ ඉන්න කාබන්ලා දෙන්න අතරේ බලන්න තියෙන්නේ තනි බන්ධනයක්. එහෙනම් එයා ඇල්කේනයක්. හරි නේද? ඊට පස්සේ බලන්න මෙතන ළඟ ළඟ ඉන්න කාබන් පරමාණු දෙක අතර තියෙන බන්ධන දෙකක් අපි කියනවා ද්විත්ව බන්ධනයක් කියලා. එහෙනම් අන්න එයාට අදාළව එයාගේ නම වෙන්නේ ඇල්කීනය. හරි නේද? එතකොට දැන් මෙයාලව නාමකරණය කරගන්නත් මම ඔයාලට කියලා දුන්න ක්‍රමේ. මතකද? මේ කට්ටිය නාමකරණය කරගන්න ක්‍රමය? කොහොමද මෙයාලව නාමකරණය කරගන්නේ අපි? මේකේ තියෙන කාබන් පරමාණු ගානට අදාළව නාම මූලයක් තියෙනවනේ. කාබන් පරමාණු එකක් තියෙනවා නම් අපි කියනවා මෙත් කියලා. ඊට පස්සේ කාබන් දෙකක් තියෙනවා නම් එත් කියලා අපි කියනවා. නේද? කාබන් 3ක් තියෙනවා නම් ප්‍රොප්. කාබන් 4ක් තියෙනවා නම් ඊට පස්සේ බියුට්. ඊළඟට කාබන් 5ක් තියෙනවා නම් පෙන්ට්. ඊට පස්සේ 6ක් තියෙනවා නම් හෙක්ස්. නේද? කාබන් 7ක් තියෙනවා නම් හෙප්ට්.
හරි නේද? ඊට පස්සේ කාබන් 8ක් තියෙනවා නම් ඔක්ට්. හරිනේ. දැන් පල්ලෙහාට ලියන්න ඉඩමදි මම මෙතනින් ලියන්නම්. කාබන් 9ක් තියෙනවා නම් අපි කියන නොන්. ඊට පස්සේ කාබන් 10ක් තියෙනවා නම් අපි කියනවා ඩෙක්. නේ? ඔන්න ඔය විදිහට නාම මූල ටිකක් දුන්නා මං ඔයාලට. නේද? අපි මේ වගේ දැන් මෙයාලව නාමකරණය කරනකොට මොකද කරන්නේ? මෙන්න මේ අදාළ නාම මූලය දිහා බලනවා. ඒ කියන්නේ කාබන් පරමාණු ගානට අදාළව. දැන් මේකේ තියෙනවා කාබන් පරමාණු දෙකක්. එහෙනම් එයාට අදාළ නාම මූලය වෙන්නේ එත්. ඒක හරියට නිකන් අර ඔයාලගේ පවුල් වල තියෙන වාසගම වගේ. ඉස්සලා බලනවා වාසගම. ඊට පස්සේ ඉතින් කෑල්ල නම දා ගන්නවා අපි. හරිනේ? දැන් එතකොට මේකේ බලන්න මේ පළවෙනි කාබන් මේ කියන්නේ කාබන්ලා දෙන්නෙක් ඉන්නවා. එහෙනම් දෙන්නට අදාළ නාමය වෙන්නේ එත්. එතකොට මෙයා කවුද? ඇල්කේනයක්. එහෙනම් මේකේ තියෙන අගාකුරු තුන මේකට එකතු කරනවා කියෝ. එහෙනම් මෙයාගේ නම එන්නේ මොකද්ද? එතේන්. හරිනේ? මෙයා ඇල්කේනයක්නේ. එතකොට ඇල්කේනය කියන එකේ අගාකුරු තුන අපි අර අකුරු තුනට එකතු කරලා ලියනවා මෙයාගේ නම එතේන් කියලා. හරිනේ? ඊට පස්සේ මෙයාගෙත් කාබන් දෙකයි. එහෙනම් නාම මූලය එත්. හරිනේ? හැබැයි එයා ඇල්කීනයක්. එහෙනම් මේකේ තියෙන අගාකුරු තුන ENE. එහෙනම් එයාට නම එනවා එතීන්. හරිද? එයාගේ නම එනවා එතීන් කියලා. හරිනේ? ඊට පස්සේ දැන් හිතන්න මෙහෙම තියෙනවා. මේ පැත්තෙන් එකක් කියන්න තව. හරි. දැන් එහෙනම් ඔන්න උතර තියෙනවා කාබන් පරමාණු 8ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. එතකොට එයත් මේ වගේ එක්කෙනෙක්. මම අර ලොකුවට ලියන්න ගියේ නෑ ඉඩ මදි වෙයි කියලා. හරි? මේ වගේ තියෙන එක්කෙනෙක්. ඒ කියන්නේ ඇල්කේනයක්. හරිනේ? කාබන් පරමාණු කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. එහෙනම් නාම මූලය මොකක්ද? මෙන්න 8 දෙනෙක්ට අදාළව ඔක්ට්. හරි? එහෙනම් මෙයා ඇල්කේනයක්. එහෙනම් අවසානයේ තියෙන අකුරු තුන එකතු කරත්. එහෙනම් මොකද්ද මෙයාගේ නම? ඔක්ටේන්. හරිනේ? අහලා ඇතිනේ ඔක්ටේන් 92 ඔක්ටේන් 95 පෙට්‍රල් වල තියෙන කෙනා. හරි නේද? එහෙනම් ඔන්න ඔය විදිහට අපි හයිඩ්‍රෝකාබන පාඩමේදී මේ දේවල් කතා කෙරුවා. හරි. එතකොට හයිඩ්‍රෝකාබනයක් කියලා කියන්නේ මොකද්ද? මම දැන් මේ නාම මූල ලියා ගන්න දෙන්නේ නැහැ. හරි. මොකද නාමකරණයක් ගැන මේක අහලා නැති නිසා. හරි. දැන් මෙතනට අදාළව හයිඩ්‍රෝකාබන කියලා කියන්නේ මොනවද? හයිඩ්‍රෝකාබන කියලා කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් වලින් සමන්විත වන සංයෝග නේද? කිසියම් සංයෝගයක කාබන් සහ හයිඩ්‍රජන් විතරක් තියෙනවා නම් නේ කාබනුයි හයිඩ්‍රජනුයි විතරක් ඉන්නවා නම් අපි ඒවට කියනවා හයිඩ්‍රෝකාබන කියලා. නේද? අපිට කාබනික සංයෝග ආකාර කිහිපයකට වර්ග කරන්න පුළුවන්. අපි මේ පාඩමේ මුලින්ම බැලුවා. අපිට ඉස්සෙල්ලම වර්ග කරන්න පුළුවන් හයිඩ්‍රෝකාබන විදියට. නේ? එතකොට ඒ හයිඩ්‍රෝකාබන අපි ආය වර්ග කරනවා ඇරෝමැටික් හයිඩ්‍රෝකාබන සහ ඇලිෆැටික් හයිඩ්‍රෝකාබන කියලා. ආය නෝට් බලන්න. හරි? ඊට පස්සේ ඒ ඇරෝමැටික් හයිඩ්‍රෝකාබන කියන එක අර බෙන්සීන් එක්ක යනවා කියලා කිව්වා. ඊට පස්සේ ඇලිෆැටික් හයිඩ්‍රෝකාබන කියලා කියන්නේ මෙන්න මේ වගේ කට්ටියට කියලා කිව්වා. රේඛීය දාම සහිත හයිඩ්‍රෝකාබන. ඊට පස්සේ මේකේ තව එක එක වර්ග තියෙනවා කිව්වා. නේ? හේලෝ හයිඩ්‍රෝකාබන තියෙනවා. ඊට පස්සේ ගත්තාම ඇමීන තියෙනවා ඊට පස්සේ ගත්තා ඇනිලීන් තියෙනවා ඊළඟට තව තියෙනවා බෙන්සීන් ඩයස්ටෝනියම් ලවණ හරි ෆීනෝල මධ්‍යසාර කාබොක්සලික් අම්ල එස්ටර හරිද ඔය ඇල්ඩිහයිඩ් කීටෝන ඔය වගේ ගොඩාක් කාබනික සංයෝග වර්ග අපිට ස්වභාවිකව හඳුනා ගන්න පුළුවන්. හැබැයි අපි ඔයාලගේ වයසේදී කතා කරන්නේ හයිඩ්‍රෝකාබන. ඒ කියන්නේ මෙන්න මේ කට්ටිය ගැන විතරයි. හරිද? ඇලිෆැටික් හයිඩ්‍රෝකාබන. එහෙම නැත්නම් මේ වගේ රේඛීය දාම සහිත ඇල්කේන ඇල්කීන ගැන විතරයි අපි ඔයාලගේ මට්ටමේදී කතා කරන්නේ. ඔයාලගේ පොතේ ඇල්කයින ගැන දීලත් නැහැ. නමුත් මම අවසානයේට ඇල්කයින ගැන පොඩ්ඩක් කියලා දුන්නා. හරි? එහෙනම් ඔන්න මෙතනට අදාළ ප්‍රශ්නේ විවරණය. හරිනේ? පැහැදිලිව තේරුම් ගන්න. මේවා ආයෙ නැවත බලන්න අමාරු නෑ මේ පාඩම හරියම ලේසි. හරි. අපි ඉස්සරහා ලියමු මෙහෙම. ලියන්නකො මෙහෙම. ලියන්න මෙහෙම. හයිඩ්‍රෝකාබන යනු හයිඩ්‍රෝකාබන යනු
හයිඩ්‍රෝකාබන යනු කාබන් සහ හයිඩ්‍රජන් යන මූලද්‍රව්‍ය වලින් පමණක් කාබන් සහ හයිඩ්‍රජන් යන මූලද්‍රව්‍ය වලින් පමණක් කාබන් සහ හයිඩ්‍රජන් යන මූලද්‍රව්‍ය වලින් පමණක් සමන්විත වන කාබන් සහ හයිඩ්‍රජන් යන මූලද්‍රව්‍ය වලින් පමණක් සමන්විත වන සංයෝගයි හරි ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක ලියන්න මේවා ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් හඳුනාගත හැකි අතර ආකාර දෙකකින් හඳුනාගත හැකි අතර ඒවා ඇලිෆැටික හයිඩ්‍රෝකාබන ඇලිෆැටික අර මේ ෆාමසිෆයන් ඇලිෆැටික හයිඩ්‍රෝකාබන වරහන් ඇතුළේ ලියා ගන්න රේඛීය දාම සහිත ඇලිෆැටික කියලා කියන්නේ මෙන්න මේ වගේ රේඛීය දාම තියෙන කට්ටියට ඇලිෆැටික හයිඩ්‍රෝකාබන වරහන් ඇතුළේ රේඛීය දාම සහිත වරහන් වහලා ඇලිෆැටික හයිඩ්‍රෝකාබන වරහන් ඇතුළේ රේඛීය දාම සහිත සහ ඇරෝමැටික හයිඩ්‍රෝකාබන ඇරෝමැටික හයිඩ්‍රෝකාබන වරහන් ඇතුලේ චක්‍රීය දාම සහිත. ඒ කියන්නේ එයාලගේ දාම ඔය වගේ රේඛීය නැහැ චක්‍රීය විදියට පිටන්නේ. චක්‍රීය දාම සහිත වරහන් ඇතුලේ. චක්‍රීය දාම සහිත. හරිද? වරහන් වහලා ලෙස හඳුනාගත හැක. 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 හඳුනාගත හැක. හරි. එතකොට දැන් ඔය ඇරෝමැටික කියලා කියන්නේ මෙන්න මේ වගේ කට්ටිය. මේ වගේ චක්‍රීය මේ බෙන්සීන්. හරි. ඔයාලට ඔය වැඩි දුර ඉගෙන ගත්තොත් ඉගෙන ගන්න පුළුවන්. හරි. හරි. ඊට පස්සේ ඊළඟට ලියන්න පල්ලෙහායි ඊළඟ පොයින්ට් එක
ඇලිෆැටික හයිඩ්‍රෝකාබන ඒ කියන්නේ රේඛීය දාමෙව ඇලිෆැටික හයිඩ්‍රෝකාබන මූලික ආකාර තුනක් පවතින අතර මූලික ආකාර තුනක් පවතින අතර ඒවා ඇල්කේන ඊට පස්සේ ගමාවක් ඇල්කීන හා ඇල්කයින ලෙස හඳුනාගත හැක. හරි. ඊට පස්සේ ලියන්න අනුයාත යාබද කාබන් පරමාණු අතර එහෙම ලියන්න යාබද කාබන් පරමාණු අතර තනි බන්ධන පවතින හයිඩ්‍රෝකාබන පවතින අතර ඇල්කීනවල යාබද කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන පවතී. හරි. ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක ඇල්කයින වල යාබද කාබන් පරමාණු අතර
යාබද කාබන් පරමාණු අතර ත්‍රිත්ව බන්ධන පවතී. ත්‍රිත්ව බන්ධන පවතී. ත්‍රිත්ව බන්ධන පවතී. හරිද? හරි. එහෙනම් ඊට පස්සේ මෙන්න මේ විදිහට දාගන්න. මේවා උඩ ඒව අවශ්‍ය නැහැ. හරිද? මෙන්න මේ විදිහට දාගන්න. ඉක්මන් කරලා දාගන්න. හරිද? හරි අපි ඊට පස්සේ ඊළඟ ප්‍රශ්න බලමු මොනවද තියෙන්නේ කියලා. එතකොට ඒක හරි. හරි බලන්න D කියනවා ABC ද්‍රාව්‍ය තුන පිළිබඳව හා EFG ද්‍රාවක තුන පිළිබඳව තොරතුරු පහත දැක්වේ. හරි. ABC බලන්න ද්‍රාව්‍යයේ ගුණ දීලා තියෙනවා A යටතේ අයනික සංයෝගයකි
B ද්‍රවීය සහසංයෝජ සංයෝගයකි C නිර්ද්‍රවීය සහසංයෝජ සංයෝගයකි. ඊට පස්සේ EFG බලමු අපි. E කියනවා ද්‍රවීයතාවය වැඩි එක්කෙනෙක්ලු, F ද්‍රවීයතාවය අඩු එක්කෙනෙක්ලු, G නිර්ද්‍රවීය කෙනෙක්ලු. හරි. බලමු මොනවද අහන්නේ කියලා. පළවෙනි කොටසේ අහනවා E F හා G සමාන පරිමාණ සැලකූ විට ඒ ද්‍රාව්‍යයේ වැඩිම ස්කන්ධයක් දියවන්නේ කුමන ද්‍රාවණය? මේ EFG කියන තුන්දෙනාගේ සම පරිමාවක් සැලකපුවාම මෙන්න මේ A කියන කෙනාගෙන් වැඩිම ප්‍රමාණයක් දිය වෙන්නේ මේ EFG කියන තුන්දෙනාගෙන් කාගේද කියලායි අහන්නේ අපෙන්. හරි. දැන් මේ ප්‍රශ්නේ කරන්න අපි මොනවද දැනගන්න ඕනේ සිද්ධාන්ත? අපි මේ වගේ ප්‍රශ්නයක් කරන්න අපි මොනවද දැනගන්න ඕනේ සිද්ධාන්ත කරුණු? අපි මෙතනදී දැනගන්න ඕනේ දේවල් තමයි ද්‍රවීය නිර්ද්‍රවීය අයනික සහසංයෝජ ඔන්න ඔය ටික දැනගන්න ඕනේ. හරි. ද්‍රවීය කට්ටිය දිය වෙන්නේ කවුරු තුලද? ඊට පස්සේ නිර්ද්‍රවීය කට්ටිය දිය වෙන්නේ කවුරු තුලද? අන්න ඒක අපි දැනගන්න ඕනේ. හරිද? එතකොට දැන් අපි කතා කරලා තියෙනවා ද්‍රවීය ප්‍රභේදයක්. හරි? ද්‍රවීය කෙනෙක් දිය වෙන්නේ තවත් ද්‍රවීය ද්‍රාවකයක් තුල පමණයි. නේද? එයාලා නිර්ද්‍රවීය කට්ටිය තුල දිය වෙන්නේ නැහැ. හොඳම උදාහරණය මම ඔයාලට කියලා දීලා තියෙනවා කොහොල්ලෑ. අපි වතුරෙන් කොහොල්ලෑ හොදන්න හැදුවට හොදන්න බෑ. හැබැයි අපි භූමි තෙල් පාවිච්චි කරා නම් අර කොහොල්ලෑ ටික ඔක්කොම දිය වෙලා යනවා. ඇයි එහෙම වෙන්නේ? ජලය කියලා කියන්නේ ද්‍රවීය ප්‍රභේදයක්. එතකොට කොහොල්ලෑ කියලා කියන්නේ නිර්ද්‍රවීය ප්‍රභේදයක්. එතකොට මේ දෙන්නගේ තත්ත්ව දෙක වෙනස්. එක්කෙනෙක් ද්‍රවීය අනිත් එක්කෙනා නිර්ද්‍රවීය. ඒ නිසා මොකද වෙන්නේ? අන්න එයාලා දිය වෙන්නේ නැහැ. හැබැයි භූමි තෙල් පාවිච්චි කරපුවාම මොකද වෙන්නේ? භූමි තෙල් කියලා කියන්නේ නිර්ද්‍රවීයයි. ඊට පස්සේ කොහොල්ලෑ කියලා කියන්නේ නිර්ද්‍රවීයයි. එහෙනම් අන්න එකම જાතියේ දෙන්නෙක් ඉන්නේ. එහෙනම් අන්න දියවීම සිද්ධ වෙනවා. එතකොට ද්‍රවීය කෙනෙක් දිය වෙන්න නම් අනිවාර්යෙන් ද්‍රවීය ප්‍රභේදයක් තියෙන්න ඕනේ. එහෙනම් නිර්ද්‍රවීය ප්‍රභේදයක් දිය වෙන්න නිර්ද්‍රවීය ප්‍රභේදයක් තියෙන්න ඕන. හරි? නිර්ද්‍රවීය ප්‍රභේදයක් දිය වෙන නිර්ද්‍රවීය ප්‍රභේදයක් තියෙන්න ඕනේ. ඔයාලට මම තව උදාහරණයක් කිව්වොත් අපි ලුණු ටිකක් අරගෙන වතුරේ දිය කරොත් ඒක අපි දන්නවා දිය වෙනවා. නේද? හැබැයි අපි භූමි තෙල් වල දිය කරන්න හැදුවොත් ලුණු දිය වෙන්නේ නැහැ. ඇයි? ලුණු කියලා කියන්නේ අයනික සංයෝගයක්. හරිද? එහෙම නැත්නම් මේ වගේ ද්‍රවීයතාවයක් තියෙන කෙනෙක්. හැබැයි භූමි තෙල් කියලා කියන්නේ නිර්ද්‍රවීය කෙනෙක්. එහෙනම් අන්න ද්‍රවීය නිර්ද්‍රවීය දෙන්න අසමානයි, දිය වෙන්නේ නැහැ. එහෙනම් අනිවාර්යෙන්ම මේ මිශ්‍රණ සැදීමේදී එහෙම නැත්නම් ද්‍රව්‍ය දියවීමේදී මෙන්න මේ කියන තත්වය සම්පූර්ණ වෙන්න ඕනේ. එහෙම උනේ නැත්නම් අදාළ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ද්‍රවීය කෙනෙක් අනිවාර්යෙන්ම දිය වෙනවා නම් දිය වෙන්නේ ද්‍රවීය කෙනෙක් තුලමයි. නිර්ද්‍රවීය කෙනෙක් අනිවාර්යෙන්ම දිය වෙනවා නම් දිය වෙන්නේ නිර්ද්‍රවීය කෙනෙක් තුලමයි. හරි? ඔන්න ඕක තමයි පළවෙනි පොයින්ට් එක. ඊට පස්සේ අපි කොහොමද ද්‍රවීයද නැද්ද කියලා හොයාගන්නේ? මේ අදාළ සංයෝගය දීලා තියෙන කෙනා ද්‍රවීයද නැද්ද කියලා අපි හොයාගන්නේ කොහොමද? ද්‍රවීයද නිර්ද්‍රවීයද කියලා. අන්න ඒ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් විද්‍යුත් ඍණතා වෙනස. කොහොමද අපි ගන්නෙ? බිඳුවේ ඉඳන් විද්‍යුත් ඍණතාවයේ 1.7 පරාසය සහ 1.7 ඉඳන් විද්‍යුත් ඍණතාවයේ 2.1 පරාසය. ඔන්න ඔය පරාසයෙන් අපිට පුළුවන් විද්‍යුත් ඍණතා අගයන් ඇසුරෙන් ද්‍රවීයද නිර්ද්‍රවීයද කියලා හොයාගන්න. එතකොට මෙන්න මේ අවස්ථාව මැද තියෙන 1.7 කියන එක අපි දන්නවා භාගයට භාගේ තියෙන්නේ. මේවා මතක ඇති මං කියලා දීලා තියෙනවා 150ක් මෙයාගේ තියෙන අයනික ලක්ෂණ 150ක් තියෙනවා සහසංයුජ ලක්ෂණ. එහෙම නැත්නම් ද්‍රවීය ලක්ෂණ. හරිද? මම මෙතන දැන් පාඩමේ යන්නේ ද්‍රවීය නිසා ද්‍රවීය කියලා ලියන්න. ද්‍රවීය ලක්ෂණ. හරිද? අයනික ලක්ෂණ සහ සහසංයුජ ලක්ෂණ මෙයාට තියෙනවා. ඊට පස්සේ 2.1ට වඩා වැඩි කට්ටියට තියෙන්නේ අයනික. මෙයාලා පූර්ණ අයනික. හරිද? ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අයනික විතරයි යාලට තියෙන්නේ. සහසංයුජතාව නැහැ. පූර්ණ අයනික. හරි? ඊට පස්සේ බිඳුවයි නම් අන්න යාලා පූර්ණ සහසංයුජ කියලා අපි කියනවා. හරි? පූර්ණ සහසංයුජ කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. හරිද? ඔය පරාසයෙන් අපිට පුළුවන් ද්‍රවීය කට්ටිය වෙන් තෝරගන්න. පූර්ණ සහසංයුජ. හරි? පූර්ණ සහසංයුජ කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. දැන් එතකොට උදාහරණයක් ඕනනම් මම කියනම් Br2. මෙයා. එතකොට B
දෙන්නම BR BR. එතකොට මෙයාගේ විද්‍යුත්නතාවයයි මෙයාගේ විද්‍යුත්නතාවය දෙන්නගෙම විද්‍යුත්නතාව සමානයි. වෙනස කීයද? බිඳුවයි. හරිනේ. විද්‍යුත්නතාව වෙනස බිඳුවයි. ඕනනම් උදාහරණයකට ඔක්සිජන්. හරිද? එතකොට O2 අණුව තියෙන ඔය විදිහට. හරිනේ. එතකොට මෙයාගේ විද්‍යුත්නතාවයයි මෙයාගේ විද්‍යුත්නතාවයයි දෙන්නම සමානයි. මෙයාගේ විද්‍යුත්නතාවයත් 3.5යි මෙයාගේ විද්‍යුත්නතාවයත් 3.5යි. එහෙනම් මුන් දෙන්නගේ විද්‍යුත්නතාව වෙනස කීයද? බිඳුවයි. එහෙනම් එයා අනිවාර්යෙන් පූර්ණ සහසංයුජයි. හරි. ඔන්න ඔය විදිහට අපිට මේ ආයනික ලක්ෂ මේ විද්‍යුත්නතාව වෙනස ඇසුරෙන් මේ සහසංයුජ සහ එයාලගේ ද්‍රව්‍ය නිර්ද්‍රව්‍ය භාවය සලකා ගන්න පුළුවන්. හරි. දැන් අපි මෙන්න මේ දීලා තියෙන ABC කියන කට්ටියගෙන් ඔය ටික තෝරා ගන්න ඕනේ. හරි බලන්න. හැබැයි මෙහෙමයි. දැන් මේකේ මේ විද්‍යුත්නතාව වෙනස් ගන්න අවශ්‍යත් නැහැ. මොකද කෙලින්ම ඔකේ දීලා තියෙනවා ආයනිකද ද්‍රවීයද නිර්ද්‍රවීයද කියලා. හරි බලන්නකෝ ඒ ආයනික සංයෝගයක්. ඒ කියන්නේ මේ ද්‍රවීයතාවයක් තියෙන කෙනෙක්. උදාහරණයක් ලුණු වගේ. හරි. ආයනික සංයෝග කියලා කියන්නේ ධනායන සහ ඍණායන එකතු වෙලා හැදෙනවා. දැන් ලුණු හැදෙන්නේ සෝඩියම් ධනායනයයි Cl ඍණායනයයි එකතු වෙලා. නේද? ලුණු කියන කෙනා හැදෙන්නේ සෝඩියම් ධනායනයයි Cl ඍණායනයයි එකතු වෙලා. එහෙනම් අන්නේ විදිහට ධන සහ ඍණායන එකතු වෙලා හැදෙනවා නම් අපි ඒවට කියනවා ආයනික කියලා. එතකොට ආයනික සංයෝග කියලා කියන්නේ ද්‍රවීයතාවයක් තියෙන කට්ටිය. ඒ කියන්නේ මෙයාලා අතර විද්‍යුත්නතාවයක් තියෙනවා. මේ හරිද? මේ දෙන්න අතර විද්‍යුත්නතාවය ඕනනම් අපි ගත්තොත් සෝඩියම්ට අදාළව විද්‍යුත්නතාවය 0.9යි. හරිද? ක්ලෝරීන්ට අදාළ විද්‍යුත්නතාවය 3යි වෙන්න ඕනේ මට මතක විදියට. ඒක හදලා ගන්න ඕනේ. හරි? හදලා ගත්තා නම් හරි. මොකද මටත් ඔය පෞද්ගලිකව මතක නැහැ. හැබැයි අර මම ඔයාලට කියලා දීලා තියෙනවා හදලා ගන්න ක්‍රමයක්. දැන් අය අපි ආවර්තන වගුලියලිය ඉන්න අවශ්‍ය නැහැ. එතකොට මුන් දෙන්නගේ වෙනස හරියටම 2.1කට සමානයි. හරිද? ඒ කියන්නේ 3.9ක් අඩු වෙච්චාම 2.1 එනවා. හරිද? එතකොට ඔන්න ඔය විදිහට අපිට මෙයාලගේ ඔය විද්‍යුත්නතාව වෙනස් ඇසුරෙන් ඒව ගන්නත් පුළුවන්. එහෙනම් දැන් ඔන්න අයනික සංයෝගයක් කියලා කියන්නේ ද්‍රවීය කෙනෙක්. හරිනේ? ඒක හරි. ඊට පස්සේ B. ඒක දීලම තියෙනවා ද්‍රවීය සහසංයුජ කෙනෙක්. ඒ කියන්නේ උට ද්‍රවීයතාවයක් තියෙනවා. ඒ කියන්නේ මේ විදිහට විද්‍යුත්නතාව වෙනසක් ඒ පරමාණු අතර දෙනවා. C එකේ කියනවා නිර්ද්‍රවීය ප්‍රභේදයක්. ඒ කියන්නේ නිර්ද්‍රවීයයි කියලා කියන්නේ එහෙනම් මුගේ වන්න අර විදිහේ ද්‍රවීයතාවයක් නැහැ. ඒ කියන්නේ විද්‍යුත්නතාව වෙනසක් ඇත්තටම නැහැ කියන එක. හරි? එයාට අර ධනායන ඍණායන වශයෙන් වෙන්වීමේ හැකියාවක් නැහැ. එයාගේ විද්‍යුත්නතාව වෙනස බිඳුවයි. මෙන්න මේ වගේ කට්ටිය. ඔය ඉස්සලාට මම ලී ඔක්සිජන් වගේ O2. හරි. එතකොට මෙයාලගේ ඔක්සිජන් අතර බිඳුවයි. අන්න ඒ වගේ. හරි. එතකොට එහෙනම් අන්න නිර්ද්‍රවීයයි. දීලම තියෙනවනේ. හරි. දැන් ඕකේ A කියන කෙනා අයනික කෙනෙක් නේ. ඒ කියන්නේ ද්‍රවීය කෙනෙක්. එතකොට අපෙන් අහනවා EFG කියන තුන් දෙනාගෙන් ඔය A කියන කෙනා වැඩියෙන්ම දිය වෙන්නේ කාගේද කියලා. එතකොට අයනික කෙනෙක් G වගේ එක දිය වෙනවද? නෑනේ. මොකද G කියලා කියන්නේ නිර්ද්‍රවීය කෙනෙක්. එහෙනම් G තුල මෙන්න මේ A කියන කෙනා කිසිසේත්ම දිය වෙන්න බෑ. හරිනේ. ඊට පස්සේ E සහ F ගත්තාම දෙන්න ද්‍රවීයතාවය තියෙන කෙනෙක් නේ. මොකද ද්‍රවීය කට්ටිය දිය වෙන්නේ ද්‍රවීය කට්ටිය තුල. එතකොට දැන් මේකේ E සහ F කියන දෙන්නටම ද්‍රවීයතාවයක් තියෙනවලු. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. එකෙක්ගේ ද්‍රවීයතාවය වැඩිලු අනිකගේ ද්‍රවීයතාවය අඩුයිලු. එහෙනම් අනිවාර්යෙන්ම ඕකේ A කියන කෙනා වැඩියෙන් දිය වෙන්න ඕනේ කවුරු තුලද? ද්‍රවීයතාවය වැඩි එක්කෙනා තුල. එහෙනම් ඔය A කියන කෙනාගෙන් වැඩිපුර දිය වෙන්නේ A කියන කෙනා වැඩිපුර දිය වෙන්නේ E කියන ද්‍රාවණය තුල. හරිද? පැහැදිලිද කියප එක? A කියන කෙනා වැඩිපුර දිය වෙන්නේ E කියන ද්‍රාවණය තුල. ඇයි? ද්‍රවීය කට්ටිය දිය වෙන්නේ ද්‍රවීය කට්ටිය තුල. එතකොට E කියන්නේ ද්‍රවීයතාවයෙන් වැඩි කෙනෙක්. A කියලා කියන්නේ ද්‍රවීය කෙනෙක්. එහෙනම් අන්න උන් දෙන්න දිය වෙනවා. එතකොට F තුල දිය වෙන්නේ නැද්ද? දිය වෙනවා. හැබැයි එයාගේ ද්‍රවීයතාවය අඩු නිසා එයා දිය වෙන්නේ ස්වල්ප වශයෙන්. හරිද? පැහැදිලිද? ඒක නිකන් හරියට ඕනනම් උදාහරණයකින් මට කියන්න පුළුවන්. කොහොල්ලෑ පොල් තෙල් වල දිය වෙන්නේ අඩුවෙන් වගේ. දැන් ඔයාලා ඔය ගෙවල් වල වරකා හැම කනකොට, කොස් එහෙම කනකොට ඔය පොල් තෙල් ටිකක් එහෙම ගා ගන්න ඕනේ. හැබැයි කොහොල්ලෑ හොඳට ඉවත් වෙන්නේ නැහැ. ඇයි ඒ? පොල් තෙල් කියලා කියන්නේ අඩක් ද්‍රවීය ලක්ෂණ තියෙන කෙනෙක්. හරිද? එයාට හොඳට ද්‍රවීය ලක්ෂණ නැහැ. එයා දැන් අපි දන්නවා දැන් පොල් තෙල් ජලයට දැම්මොත් එimhe ජලය මතු පිට පොල් තෙල් පාවෙනවා. ඒකට හේතුව තමයි පොල් තෙල් වලට තියෙන්නේ අඩ වශයෙන් ද්‍රවීය ලක්ෂණ. හරිද? එයාට සම්පූර්ණ වශයෙන් ද්‍රවීයතාව නැහැ. ඒ නිසා එතකොට එයාගේ කොටසක් නිර්ද්‍රවීය ලක්ෂණ තියෙනවා. ඒ තියෙන කොටස තුල මොකද වෙන්නේ? අර කොහොල්ලෑ ටිකක් දිය වෙනවා. හැබැයි ඉතිරි කොටස ද්‍රවීය නිසා අන්න අනිත් ටික දිය වෙන්නේ නැහැ. හැබැයි අපි ඒකට භූමි තෙල් පාවිච්චි කරුවා නම් අන්න සම්පූර්ණයෙන්ම කොහොල්ලෑ දිය වෙලා යනවා. හරි? අන්න උදාහරණයක්. එතකොට ද්‍රවීයතාවය අඩු එක්කෙනෙක් තුල අරයා දිය වෙන්නේ අඩු ප්‍රමාණවලින්.
හරි නේද? හොඳයි. දැන් මේක පස්සේ ලියා ගන්න දෙන්නම් මම ඈ. හරි. ඊට පස්සේ දෙවෙනි කොටස බලන්න. E F හා G ද්‍රාවක සමාන පරිමාණ තුල C ද්‍රාව්‍ය පිළිවෙලින් XY හා Z යන ස්කන්ධ වලින් දියවිය. XY හා Z ස්කන්ධ ආරෝහණ පිළිවෙල ඉදිරිපත් කරන්න කියලා කියනවා. හරි. දැන් EFG කියන ද්‍රාවක තුල සමාන පරිමාණ තුල C කියන එක්කෙනා දිය කරලා තියෙනවා පිළිවෙලින් XYZ කියලා. හරිනේ. දැන් බලන්න C කියන්නේ කවුද? නිර්ද්‍රවීය කෙනෙක්. එහෙනම් එයා අනිවාර්යෙන් වැඩියෙන් දිය වෙනුනේ කාගේද? නිර්ද්‍රවීය කෙනාගේ. හරිනේ. එහෙනම් දැන් මෙවුවා ආරෝහණ පිළිවෙලට හරි ගස්සන්නලු. ඒ කියන්නේ වැඩි වෙන පිළිවෙලට හරි ගස්සන්නලු. නේද? ඒ කියන්නේ දිය වෙච්ච ප්‍රමාණය වැඩි කාගේද? මේ වැඩි වෙන පිළිවෙලට අඩු එකේ ඉඳන් වැඩි වෙන පිළිවෙලට හරි ගස්සන්නලු. එහෙනම් දැන් ඔයාලා කියන්න නිර්ද්‍රවීය කෙනා දිය වෙන්නේ අනිවාර්යෙන් වැඩියෙන් කවුරු තුලද? නිර්ද්‍රවීයතාවය වැඩි එක්කෙනා තුල. අඩුවෙන් දිය වෙන්නේ කා තුලද? ද්‍රවීයතාවයක් තියෙන කෙනා තුල. එතකොට මෙතන දැන් ද්‍රවීය දෙන්නෙක් ඉන්නවා. ද්‍රවීය වැඩි සහ ද්‍රවීය අඩු කියලා. එහෙනම් අඩු වශයෙන්ම මේ C කියන කෙනා දිය වෙන්නේ කවුරු තුලද? E කියන කෙනා තුල. මොකද එයාගේ තමයි ද්‍රවීයතාවය වැඩි. ඒ කියන්නේ එහෙනම් අනිවාර්යයෙන්ම නිර්ද්‍රවීය කට්ටිය දිය වෙන ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. එහෙනම් ඕකේ x තමයි අඩුම. හරිනේ. ඊට පස්සේ ඊළඟට ද්‍රවීයතාවය අඩු එක්කෙනා. එහෙනම් ඊළඟට වැඩි වෙන්න ඕනේ y. එහෙනම් අවසානෙට නිර්ද්‍රවීය කෙනා තුල තමයි වැඩිම ප්‍රමාණයක් දිය වෙන්නේ. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි මෙතන විචලනය සිද්ධ වෙන්න ඕනේ. හරිද? පැහැදිලිද? මට කියන්න තේරුණාද ඒක? මේ ප්‍රශ්නේ මං කියලා දීපු ටික තේරුණාද? කොහොමද කියන්න මේ ප්‍රශ්නේ මං කියලා දීපු ටික තේරුණාද? ප්‍රශ්න ගැටලු තියෙන කවුරු හරි ඉන්නවනම් අහන්න. හරි. හොඳයිනේ. තියෙනවා. හරි. ඊට පස්සේ තුන්වෙනි කොටස. හොඳින් විද්‍යුතය සන්නායනය කරන ද්‍රාවණයක් පිළියෙල කර ගැනීමට වඩාත්ම උචිත ද්‍රාවකය හා ද්‍රාව්‍ය නම් කරන්න. හොඳින් විද්‍යුතය සන්නායනය වෙන ද්‍රාවණයක් පිළියෙල කර ගන්න ඕනෙලු. ඒකට වඩාත් උචිත කට්ටිය කවුද කියලා අහන්න. හරි. හොඳින් විද්‍යුතය සන්නායනය වෙන්නේ ළමයි ද්‍රවීයතාවය වැඩි කට්ටිය. හරිද? ද්‍රවීයතාවය වැඩි කට්ටිය තමයි හොඳින් විද්‍යුතය සන්නායනය කරන්නේ. එතකොට මේකේ ඔය අයනික සංයෝග ගත්තාම එයාලගේ ද්‍රවීයතාවය වැඩි. මොකද මේ 2.1ක් වගේ විද්‍යුතනතාව වෙනසක් තියෙනවා. එතකොට එයාලගේ තියෙන මේ ද්‍රවීයතාවය වැඩි. හරිද? එයාලගේ තියෙන ද්‍රවීයතාවය වැඩි නිසා එයාලට හැකියාව තියෙනවා හොඳින් විද්‍යුතය සන්නායනය. කියන්නේ ද්‍රවීයතාවය වැඩි වෙන්න විද්‍යුතය සන්නායනය කරන්න පුළුවන්. දැන් මේ මම දීලා තියෙන මේ පරාසයේ මෙහෙට යන්න එයාලගේ ද්‍රවීයතාවය වැඩි වෙනවා. ද්‍රවීයතාවය වැඩි වෙනකොට විද්‍යුත් සන්නායක හැකියාවත් වැඩි වෙනවා. එහෙනම් ඕකේ A කියන කෙනා සුදුසුයි. ඊට පස්සේ දැන් අනිත් පැත්තෙන් මේක දැන් ද්‍රාව්‍ය සහ ද්‍රාවකය දෙකම අහනෝනේ. එහෙනම් දැන් එහා පැත්තෙන් බලන්න ඕනේ මේක දිය කරන්න හොඳම කෙනා කවුද? එහෙනම් A කියන කෙනා දිය කරන්න හොඳම කෙනා තමයි ද්‍රවීයතාවය වැඩි එක්කෙනා. ඇයි ඒ කියලා කියන්නේ ඔතන ඕකේ දීලා තියෙනවා අයනික කෙනෙක්. ඒ කියන්නේ හොඳට මේ ද්‍රවීයතාවයක් තියෙන කෙනෙක්. එහෙනම් එයාව දිය කරන්න සුදුසු E කියන කෙනා. එහෙනම් A සහ E මිශ්‍රණය ගත්තනම් අන්න හොඳ පූර්ණ විද්‍යුත් සන්නායන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. එහෙනම් ඕකේ හොඳින් විදුලිය සන්නායනය කරන ද්‍රාවණයක් පිළියෙල කරගන්න උචිතම කට්ටිය තමයි A සහ E. ඒ දෙන්න මිශ්‍ර කරා නම් ඒ හැදෙන ද්‍රාවණය හොඳ විද්‍යුත් සන්නායන හැකියාවකින් සමන්විත වෙනවා. ඊට පස්සේ හතරවෙනි එකේ කියනවා E F හා G ද්‍රාවක අතරින් වඩාත්ම වාෂ්පශීලී වේයයි අපේක්ෂා කළ හැක්කේ කුමන ද්‍රාවකයේද? දැන් මේ දීලා තියෙන තුන් දෙනාගෙන් හොඳ වාෂ්පශීලී හැකියාවක් තියෙන්නේ කාගෙන්ද කියලා අහන්න. ළමයි වාෂ්පශීලී හැකියාව වැඩි වෙන්නේ නිර්ද්‍රවීය ලක්ෂණ වැඩි වෙන්න. හරිද? ද්‍රවීය ලක්ෂණ ටික ටික අඩු වීගෙන යනකොට ඒ අදාළ සංයෝග වලට වාෂ්පශීලීතාවයක් එනවා. හරි? එතකොට හොඳම වාෂ්පශීලීතාවය තියෙන්නේ නිර්ද්‍රවීය කට්ටිය. දැන් අපි දන්නවා පෙට්‍රල් වගේ ගත්තොත් එහෙම පෙට්‍රල් වලට හොඳ වාෂ්පශීලීතාවයක් තියෙනවා. එතකොට ඒකට හේතුව තමයි යාළගේ මේ තියෙන නිර්ද්‍රවීය ලක්ෂණ. හරි? එතකොට අන්න ඒ වගේ නිර්ද්‍රවීය ප්‍රභේද ඉක්මනින් වාෂ්ප වෙනවා. හරි? එහෙනම් මෙතන තියෙන වාෂ්පශීලීතාවය වැඩිම එක්කෙනා වෙන්න ඕනේ කවුද? නිර්ද්‍රවීය කෙනා. ඒ කියන්නේ G. හරි නේද? එහෙනම් ඔන්න ඔය විදිහට තමයි ඒකේ පිළිතුරු ටික එන්න ඕනේ. මට කියන්න මේ ප්‍රශ්නේ හරි කට්ටිය. උත්තර මගේ හරි. කාගේද හරි? ඒ ප්‍රශ්නේ එකක් හරි දෙකක් හරි හරි කට්ටිය. ඔය සමහරට අවසානයක එහෙම දන්නේ නැතුව ඇති. ඒකේ උත්තර හරි. අනිත් මගේ තියෙනවානේ. අනිත් අය තව කාගේද?
ඒක හොඳ ප්‍රශ්නයක්. අනිත් අයගේ නැද්ද? හරි. එහෙනම් අපි ලියමු මෙහෙම. ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. සංයෝගයක මූලද්‍රව්‍ය පරමාණු අතර විද්‍යුත් ඍණතා වෙනසක් පවතී නම් ඒවා ද්‍රවීය සංයෝග ලෙස හඳුන්වන අතර ද්‍රවීය සංයෝග ලෙස හඳුන්වන අතර විට පරමාණු අතර පවතින විද්‍යුත් ඍණතා වෙනස වැඩි වන විට පරමාණු අතර පවතින විද්‍යුත් ඍණතා වෙනස වැඩි වන විට පරමාණු අතර පවතින විද්‍යුත් ඍණතා වෙනස වැඩි වන විට පරමාණු අතර පවතින විද්‍යුත් ඍණතා වෙනස වැඩි වන විට ඒවායේ ද්‍රවීය ලක්ෂණ වැඩි වන අතර 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 විද්‍යුත් ඍණතා වෙනස අඩු වන විට 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 ද්‍රවීය ලක්ෂණ අඩුවේ 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 ද්‍රවීය ලක්ෂණ අඩුවේ. හරි. අපි මෙන්න මේ chart මේක දාගමු. මේක නම් ඉතින් දැන් අවස්ථා කීපයක දාගෙන තියෙනවා. ඉතින් දැන් මේව මතක තියෙන්න ඕනේ. තොර මේ බිඳුවයි කියලා කියන්නේ පූර්ණ සහසංයුජ එහෙම නැත්නම් නිර්ද්‍රවීය.
හරි. එතකොට මෙතනින් එහාට පස්සේ පූර්ණ අයනික. හරි. එතකොට මේකේ මේ පැත්තට යන්න යන්න ද්‍රවීය ලක්ෂණ වැඩි වෙනවා. හරිද? ඔය පැත්තට යන්න යන ද්‍රවීය ලක්ෂණ වැඩි වෙනවා. මේ උඩ ඒවා දාන්න එපා. ඊට පස්සේ මෙහෙට යන්න යන්න ද්‍රවීය ලක්ෂණ අඩු වෙනවා. ද්‍රවීය ලක්ෂණ අඩුයි. හරි. ඔය ටික දාගන්නකො ඉක්මනට. මෙතන තියෙන්නේ 150ක් අයනිකයි 150ක් සාසං. එහෙම නැත්නම් ද්‍රවීය. ඒ කියන්නේ දෙන්නම තියෙන අයනික ලක්ෂණයි සාසංයුජයි කලවමේ තියෙන. දෙන්නම ද්‍රවීය ලක්ෂණ තියෙන නිකන් අර විදුලිනතා වෙනස වැඩි වෙන්න ඒ ද්‍රවීය ලක්ෂණ වැඩි වෙනවා. හරි. එහෙම නැත්නම් අයනික ලක්ෂණ වැඩි වෙනවා. හරි ඉක්මනට දාගන්න. හරි. ඊට පස්සේ ලියන්න ඊළඟ පල්ලෙහායි. ඊළඟ පල්ලෙහෙන් ලියන්න. තව ඉන්නවා දැන් මේ මෙතන අද නැති ගෑනු ළමයි වගේක් ඉන්නවා. හරි. දැන් එහෙනම් ඊට පස්සේ ඊළඟ පල්ලෙහෙන් ලියන්න. පල්ලෙහෙන් ලියන්න. ද්‍රවීය සංයෝගයක් ද්‍රවීය සංයෝගයක් ද්‍රවීය සංයෝගයක් ද්‍රවීය සංයෝගයක් සෑම විටම ද්‍රවීය ද්‍රාවකයක් තුල දියවන අතර ද්‍රවීය ද්‍රාවකයක් තුල දියවන අතර නිර්ද්‍රවීය සංයෝග සෑම විටම නිර්ද්‍රවීය සංයෝග සෑම විටම නිර්ද්‍රවීය සංයෝග සෑම විටම නිර්ද්‍රවීය සංයෝග සෑම විටම නිර්ද්‍රවීය ද්‍රාවක තුල දියවේ. නිර්ද්‍රවීය ද්‍රාවක තුල දියවේ. හරිද? ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක ද්‍රවීයතාවය වැඩි වන විට 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 දියවන ප්‍රමාණයද වැඩි වේ. 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 දියවන ප්‍රමාණය වැඩි වේ. දියවන ප්‍රමාණය වැඩි වේ. හරි? ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක ලියන්න. ඊළඟ පොයින්ට් එක ලියන්න. ද්‍රවීය ලක්ෂණ වැඩි
ද්‍රාවණ හරහා ද්‍රවීය ලක්ෂණ වැඩි ද්‍රාවණ හරහා ද්‍රවීය ලක්ෂණ වැඩි ද්‍රාවණ හරහා හොඳින් විද්‍යුතය සන්නායනය වන අතර 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 ද්‍රවීය ලක්ෂණ අඩුවන විට ද්‍රවීය ලක්ෂණ අඩුවන විට ද්‍රවීය ලක්ෂණ අඩුවන විට ද්‍රවීය ලක්ෂණ අඩුවන විට විද්‍යුත් සන්නායක හැකියාව අඩුවේ. විද්‍යුත් සන්නායක ලක්ෂණ අඩුවේ. දැන් ළමයි උදාහරණයකට කියන්නද මෙහෙම. දැන් ජලය තුලින් අපි කියනවා විද්‍යුතය සන්නායනය වෙනවානේ. හැබැයි පිරිසිදු ජලය තුල විද්‍යුතය සන්නායනය හොඳට මතක තියාගන්න. මම දැන් ඊළඟට ඔයාලට විද්‍යුත් රසායනය පාඩම පටන් ගන්නවා. හොඳට මතක තියාගන්න පිරිසිදු ජලය තුල විද්‍යුතය සන්නායනය කරගන්න අමාරුයි. වෙන්නේ නැති තරම්. පිරිසිදු ජලය හරහා විද්‍යුතය සන්නායනය වෙන ප්‍රමාණය අඩුයි. ඒකට හේතුව තමයි පිරිසිදු ජලය ගත්තාම පිරිසිදු ජලයේ අයන නැහැ. හරිද? පැහැදිලිද මම කියපු එක? ධන ඍණ අයන නැහැ. අඩුයි. එයාලට ද්‍රවීයතාවයක් තියෙනවා. ඒක හරි. විද්‍යුතය යනවා හැබැයි ගොඩක් අඩු වෙනවා. පිරිසිදු ජලය කියන්නේ අපි ඔය කියන්නේ අර හිමාලය ආයේ ජලය කරලා ගන්නේවා ආශ්‍රිත ජලය කියලා කියන්නේ. හරි. ආශ්‍රිත ජලය හදාගන්නේ ජලය වාෂ්ප වෙන්න ඇරලා ඊට පස්සේ ඒ වාෂ්ප නැවත ඝනීභවණය කරලා. ඒ කියන්නේ එතකොට අර වගේ තියෙන අර ලවණ අයන ඒවා ඔක්කොම ටික අයින් වෙනවා. වාෂ්ප කරනකොට. එතකොට අන්න ඒ වගේ පිරිසිදු ජලය හරහා විද්‍යුතය සන්නායනය වෙන එක ඉතාම අඩුයි. සන්නායනය වෙනවා හැබැයි අඩුයි ගොඩක් දුරට. ඒකට හේතුව තමයි යාළගේ ධන ඍණ අයන නොමැති වීම. මොකද අර කෙලි දිය වෙලා තියෙන khනිජ අයන ටික වාෂ්ප කරත් කිරීමත් එක්ක අයින් වෙලා යනවා. හැබැයි අපි පරිභෝජනය කරන ජලය හරහා හොඳින් විද්‍යුතය සන්නායනය වෙනවා. ඒකට හේතුව තමයි ඒකේ ඕනේ තරම් අයන තියෙන ක්ලෝරයිඩ් අයන, H ධන අයන, හරිද? සෝඩියම් ධන අයන. දැන් ඊට පස්සේ කටින ජලය ගත්තොත් ඒ කියන්නේ කිවුල් ජලය ගත්තොත් මැග්නීසියම් අයන, කැල්සියම් අයන ඔය වගේ ඒවා තියෙනවා. එතකොට අන්න ඒ ද්‍රවීයතාවයේ වැඩි ගුණාංග තියෙන්න යාළගේ ද්‍රවීයතාවය වැඩි වෙන්න විද්‍යුතය හොඳින් සන්නායනය වෙනවා. ජලයේ තියෙන අයන ප්‍රමාණය වැඩි වෙන්න විද්‍යුතය සන්නායනය වෙනවා. ඊට පස්සේ ජලයේ තියෙන අයන ප්‍රමාණය අඩු වෙන්න විද්‍යුතය සන්නායනය දුර්වල වෙනවා. හරිද? අන්න ඒ වගේ තමයි මම කියලා දෙන්නම් විද්‍යුත් රසායනයේ පාඩමේදී අපි ඊළඟට පටන් ගමු විද්‍යුත් රසායනයේ පාඩම. හරි. ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක ලියන්න. ඊළඟ පොයින්ට් එක ලියන්න. ඊළඟ පොයින්ට් එක ඊළඟ පොයින්ට් එක ලියන්න. ඊළඟ එක සංයෝගවල ද්‍රවීයතාවය අඩුවන විට සංයෝගවල ද්‍රවීයතාවය අඩුවන විට සංයෝගවල ද්‍රවීයතාවය අඩුවන විට සංයෝගවල ද්‍රවීයතාවය අඩුවන විට ද්‍රවීයතාවය අඩුවන විට සංයෝගවල ද්‍රවීයතාවය අඩුවන විට ඒවා ක්‍රමයෙන් වාෂ්පශීලී තත්ත්වයට පත්වන අතර ඒවා ක්‍රමයෙන් වාෂ්පශීලී තත්ත්වයට පත්වන අතර ඒවා ක්‍රමයෙන් වාෂ්පශීලී තත්ත්වයට පත්වන අතර වාෂ්පශීලී තත්ත්වයට පත්වන අතර වාෂ්පශීලී තත්ත්වයට පත්වන අතර වාෂ්පශීලී තත්ත්වයට පත්වන අතර විද්‍යුත් ඍණතා වෙනස බිඳුවක් වන විට විද්‍යුත් ඍණතා වෙනස බිඳුවක් වන විට එනම්
එනම් එනම් පූර්ණ නිර්ද්‍රවීය තත්ත්වයට පත්වන විට 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 වාෂ්පශීලීතාවය උපරිම වේ. වාෂ්පශීලීතාවය උපරිම වේ. වාෂ්පශීලීතාවය උපරිම වේ. වාෂ්පශීලීතාවය උපරිම වේ. හරි. දැන් එහෙනම් ඔන්න ඒකේ හරිනේ නේද? එතකොට ඕකේ උත්තර ටිකක් දාගන්න. පළවෙනි එකට උත්තරේ මම උත්තරාය වෙනම දෙන්නේ නැහැ ප්‍රශ්නෙන් ප්‍රශ්නට. එතකොට ඕකේ ප්‍රශ්නේ කරගන්න අවශ්‍ය තියරි ටික ඔක්කොම ඔන්න කියලා දුන්නා. හරි. එතකොට පළවෙනි එකට එන්න ඕනේ E, දෙවෙනි එකට එන්න ඕනේ මෙන්න මේ විචලනය. මෙහෙම එන්න ඕනේ. ඔන්න ඔය විදිහට තියෙන්න ඕනේ දෙවෙනි එකේ විචලනය. තුන්වෙනි එකේ A සහ E, ඊට පස්සේ වාෂ්පශීලීතාවය වැඩිම G. හරි. ඒ විදිහට උත්තර ටික එන්න. හරි නේද? දැන් එහෙනම් ඔන්න ඒ ටික හරි. දැන් එහෙනම් ඔන්න මේ ප්‍රශ්නෙත් ඉවරයි. දැන් මට කියන්න දැන් 6 වෙනි පේපර් එකේ මම 3 වෙනි රචනා ප්‍රශ්න නම් ළමයි සාකච්ඡා කරන්න යන්නේ නැහැ. ඒක බයෝ එකක් තියෙන්නේ. ඒක ඔයාලා පොත පාඩම් කරලා උත්තර ලියන්න පුළුවන්. එහෙම ලොකු ප්‍රශ්නයක් නෙමෙයි ඒක. හරිද? ඔය පටක සම්බන්ධ එකක් සහ ඊට පස්සේ ආර්තව චක්‍රය සම්බන්ධ ප්‍රශ්න ටිකක් තියෙන්නේ. ඊළඟට දැන් එතකොට අපි ඕකේ ව්‍යුහගත ප්‍රශ්න දෙකමත් සාකච්ඡා කෙරුවා. ඊට පස්සේ රචනා ප්‍රශ්න සම්පූර්ණ රචනා ප්‍රශ්නයකුත් සාකච්ඡා කරා. මට කියන්නකෝ MCQ වල අපි සාකච්ඡා කරපු නැති එකක් තියෙනවාද ඔයාට මේ තේරුම් ගන්න බැරි එකක් මොකක් හරි? මම ඕකේ MCQ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරා. ඔයාට කියලා දෙන්න ඕනේ කියලා හිතෙන මොකක් හරි තව ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න මම කියලා දෙන්න. කියන්නකෝ. ඔයාට දැනගන්න අවශ්‍ය මොනවා හරි තව ඒ කියන්නේ මම කියලා දීපු ප්‍රශ්න වලට අමතරව ඔයාට කරගන්න තේරෙන්නේ නැති මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. කියන්න මැසේජ් එකක් දාලා කියන්න. මොකක් හරි ප්‍රශ්නයක් අවශ්‍ය එකක් තියෙනවා නම් කියන්න මම කියලා දෙන්නම්. නැත්තම් අපි 7 වෙනි පේපර් එකට යමු. ඉක්මනට කියන්න. අද 11ට පන්තිය තියෙනවා. දැන් අද අවුලක් නැහැ. අද ඊයේ අර කනෙක්ෂන් ප්‍රශ්නේ උනේ ඊයේ දවසම වගේ. ඒ කියන්නේ මෙහෙමයි සිග්නල් තියෙනවා. සිග්නල් තිබුණාට ස්පීඩ් මදි. ප්‍රශ්නයක් තිබ්බේ. ඩවුන්ලෝඩ් ස්පීඩ් එක හොඳයි, අප්ලෝඩ් ස්පීඩ් එක මදි. ඩවුන්ලෝඩ් ස්පීඩ් එක හොඳට තියෙනවා, අප්ලෝඩ් එක මදි. කියන්නේ දැන් මේ ක්ලාස් එක කරනකොට අප්ලෝඩ් එකක් නේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මම මේක මුදා හරිනවනේ ඔයාලට. එතකොට අප්ලෝඩ් ස්පීඩ් එක තියෙන්න ඕනේ හොඳට. අප්ලෝඩ් ස්පීඩ් එක ඊයේ දවසම වගේ 0.0 ගණන් තිබ්බේ. මම හිතන්නේ අර භාවිතය වැඩි වීමත් එක්ක වෙන්න ඇති මේ ප්‍රශ්නේ වෙන්න ඇත්තේ. ඒකින්ද ඊයේ දවසම උත් කරගන්න බැරි වුණා. ප්‍රශ්නයක් 10 වෙනි ප්‍රශ්නේ කියලා දෙන්න කියලා කියනවා. හරි බලමු 10 වෙනි ප්‍රශ්න මොනවද තියෙන්නේ? 10 වෙනි ප්‍රශ්නේ ඕකේ පොඩි වැරද්දක් තියෙනවා. මම ඕක කීවා නේද ඔයාලට? 10 වෙනි ප්‍රශ්න පොඩ්ඩක් තියන්න කියලා ඔය විලායකයක් යොදන්න සුදුසු ස්ථානේ ඕකේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් කොහොම තියන්න? ඕක මං කිව්වා මං හිතන්නේ මුලින්. ඔය 10 වෙනි ප්‍රශ්නේ ඔක චුට්ටක් කොහොම තියන්න? මොකද ඕකේ චූටි ගැටලුවක් තියෙනවා. ඔය විලායකයක් යොදන ස්ථානයක් ගැනනේ ඕකේ අහන්නේ. සුදුසු ස්ථානයනේ. ඕකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක තියමු. ඕක මං කිව්වා මුලින් මට මතක විදිහට. හරි. නැද්ද වෙන ප්‍රශ්න කාටවත්? වෙනේව නැද්ද? හරි. එහෙනම් අපි ඕක පැත්තකින් තියලා ඊට පස්සේ අපි යමු 7 වෙනි පේපර් එකට. දැන් එහෙනම් ඔන්න මේකෙත් අපි දැන් වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් මම ඔය කියලා දෙන ඒවා වගේ ඔයාලට අත්‍යවශ්‍යම ඒවා තමයි ඔය කියලා දෙන්නේ. කියන්නේ කරගන්නම බැරි වගේ ඒවා කියලා දෙන්නේ. හරි. එහෙනම් අපි 7 වෙනි පේපර් එක පටන් ගමු. හරි ගන්නකො 7 වෙනි පේපර් එක. 7 වෙනි පේපර් එක ගන්න.
හරි. 7 වෙනි පේපර් එකේ අපි ඉස්සලා MCQ ප්‍රශ්න ටිකක් බලලා ඉමු. ඊට පස්සේ රචනා එක්කට හරි ව්‍යුහගත එක්කට හරි යමු. ඒක හොඳ ප්‍රශ්නයක් තියෙනවා මට කියලා දෙන්න ඔයාලට. ඔය ඩවුන්ස් කෝෂය ඇසුරෙන් සෝඩියම් නිස්සාරණය 6 වෙනි පිටුවේ තියෙන එක. ඒක ඊළඟ දවසේ කියලා දෙන්නම්. දැන් අද සාකච්ඡා කරන්න ගත්තොත් එහෙම වෙලා මදි වෙනවා. ඕකේ ගොඩක් ලොකු පැහැදිලි කිරීමක් තියෙනවා කියලා දෙන්න. හරි. අපි එහෙනම් MCQ පැත්තට පොඩ්ඩක් යමු. හරි. බලමු මොනවද තියෙන්නේ කියලා ඉස්සෙල්ලම. පොඩි බයෝ ප්‍රශ්න ටිකක් තියෙන්නේ මුලින්නේ. හරි. අපි මෙන්න මේ ප්‍රශ්න ටික ඉස්සලා තෝරගමු. මෙන්න මේ ප්‍රශ්න ටික 9 10 11 මාක් කරගන්නකො. ඒ ටික 9 10 11 ඊට පස්සේ 14 15 16 17 ඊට පස්සේ ගත්තාම 18 20 18 20 හරි. ඔන්න ඔය ටික සාකච්ඡා කරමු. ඊට පස්සේ අර මේ වර්ධන කතාවක් තියෙන ඔය 7 වෙනි ප්‍රශ්නේ. ඒක අපි පස්සේ කතා කරමු. අනිත් ඒවා නම් එච්චර ලොකු ගැටලුවක් නෑ. ඔයාලට කියන්නේ කියවලා ගන්න පුළුවන් ටිකක් තියෙනවා. හරි අපි 9 වෙනි ප්‍රශ්නේ ගමු. මේ දවස්වල අපි කර හිටපු පාඩමක්. අද ඒකේ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. හරි. බලන්න මොකද්ද කියන්නේ? ශ්‍රී ලංකාවේ වඩාත් සුලභ ආවේනික ආබාධය වන්නේ ප්‍රවේණිගත වන රෝග වලින් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව තුල සහ අනිකුත් රටවල් තුල අපිට බහුලව හඳුනා ගන්න පුළුවන් රෝගය. ඔකේ ශ්‍රී ලංකාව තුල කියලා කිව්වට ලෝකයේ බහුලවම කියන්නේ බහුල වශයෙන් හම්බෙන ප්‍රවේණික ආබාධය මොකද්ද කියලා අහන්නේ. දැන් ප්‍රශ්නේ දාලා තියෙනවා ශ්‍රී ලංකාවේ කියලා. හරි ඒක ප්‍රශ්නයක් නෑ. ඔක රට ලෝකේ වුණත් ප්‍රශ්නයක් නෑ. එතකොට සුලභව හමුවන ආවේනික ආබාධය තමයි රතුකොළ වර්ණාන්ධතාවය. එතකොට රතුකොළ වර්ණාන්ධතාවයේදී මොකද වෙන්නේ? අපිට රතු වර්ණය සහ කොළ වර්ණය පැහැදිලිව වෙන් කර හඳුනා ගන්න බැරි තත්ත්වයක් එනවා. නේද? එතකොට ඔය රෝගී තත්ත්වය ඇති වෙන්නේ ඇයි? අපේ වර්ණ දේහයක පවතින නිලීන ජානයක් නිසා තමයි මේක ඇති වෙන්නේ. කියන්නේ යම් අපේ මේ දෘෂ්ටිය සඳහා බලපාන යම් ජානයක සිදුවෙන අලිංග වර්ණ දේහයක සිදුවන පොඩි නිලීන තත්ත්වයක් නිසා තමයි මේ රෝගී තත්ත්වය ඇති වෙන්නේ. එතකොට ඕකේ ඊට පස්සේ තියෙනවා හිමොෆීලියාව. හිමොෆීලියාව ඇති වෙන්නේ මොකක් නිසාද? ලිංග ප්‍රතිබද්ධ රෝගයක් නේද මේක. ඒ කියන්නේ අපේ ලිංග නිර්ණයට සඳහා දායක වන XY කියන වර්ණ දේහවල තියෙන ජානයක සිදුවන්නා වූ දෝෂයක් නිසා එහෙම නැත්නම් සිදුවන්නා වූ නිලීන තත්ත්වයක් නිසා තමයි හිමොෆීලියාව ඇති වෙන්නේ. ඊට පස්සේ තැලසීමියාව. තැලසීමියාව ඇති වෙන්නේ මොකක් නිසාද? අපේ රුධිරයේ හිමොග්ලොබින් නිෂ්පාදනය සඳහා බලපාන ජානවල සිදුවන නිලීන තත්ත්වයක් නිසා. හරිනේ. ඊට පස්සේ දෑකැති සෛල රක්තහීනතාවය කියලා කියන්නේ ඔන්න ඔය වගේම ප්‍රවේණික ආබාධයක්. ඒක ඔයාලට නෑ. නමුත් ඒකත් ඔය සාමාන්‍ය මිනිසා තුළ හඳුනා ගන්න පුළුවන් ප්‍රවේණික රෝගී තත්ත්වයක්. ඒ කියන්නේ මේකෙදි අර රක්තාණු වල තියෙන්න ඕනේ හැඩය නෙමෙයි තියෙන්නේ. ඒක පොඩ්ඩක් වෙනස් වෙලා. දැන් රක්තාණුවක් ගත්තොත් එහෙම මෙන්න මේ වගේ ද්වි අවතල මඩලාකාර ඔය වගේ හැඩයක් තියෙනවා. ද්වි අවතල ව්‍යුහයක් තියෙන්න ඕනේ. හරි? ඒ කියන්නේ නිකන් දෙපැත්තෙන් මේ විදියට ඇතුළට චුට්ටක් එබිලා වගේ තියෙන්න ඕනේ. හැබැයි ඔය හැඩය පොඩ්ඩක් වෙනස් වෙනවා. ඔය හිමොග්ලොබින් නිෂ්පාදනයට බලපාන ජානවල සිදුවන විකෘති නිසා තමයි ওই තත්ත්වය වෙන්නේ. හරිද? ඒතකොට දෑකැති සෛල රක්තහීනතාවයේදී මේ රක්තාණු වල හැඩය විකෘති වෙනවා. වෙනස් වෙනවා. එහෙනම් තමයි දෑකැති සෛල රක්තහීනතාවය කියලා කියන්නේ. ඊට පස්සේ රතුකොළ වර්ණාන්ධතාවය. ඒක හරිනේ දන්නවනේ. හරිනේ. එහෙනම් අපිට සුලභව හම්බෙන ආවේනික ආබාධය තමයි රතුකොළ වර්ණාන්ධතාවය. හරි. එතකොට ඒකටම විවරණයක් දෙන්නේ නැහැ. ඉතින් මේ දවස්වල අපි ඒක සාකච්ඡා කරන නිසා එතකොට හිමොෆීලියාව ඇති වෙන්නේ ලිංග නිර්ණයට බදායක වන XY වර්ණ දේහ X වර්ණ දේහයනේ. විශේෂයෙන්ම X අපි දන්නවා Y වර්ණ දේහයේ මේ රෝගී තත්ත්වයන් යන්නේ නැහැ. එතකොට X වර්ණ දේහයේ තියෙන ජානයක සිදුවන නිලීන තත්ත්වයක් නිසා තමයි මෙයා ඇති වෙන්නේ. තැලසීමියාව එතකොට ඇති වෙන්නේ හිමොග්ලොබින් නිෂ්පාදනයට බලපාන ජාන නිලීන වීම නිසා. ඊට පස්සේ දෑකැති සෛල රක්තහීනතාවයත් ඒ වගේමයි රතුකොළ වර්ණාන්ධතාවය ඇති වෙන්නේ අලිංග වර්ණ දේහයක තියෙන නිලීන ජානයක් නිසා. එයා XY වල නැහැ. එයා වෙනම අනිත් වර්ණ දේහයක තියෙන විකෘතියක් නිසා ඇති වෙන්නේ. හරි. ඊට පස්සේ 10 වෙනි එක. පරිණාමයට හේතු වන එකම විශේෂයේ ජීවීන්ගේ ආවේනික විවිධතා හැඳින්වෙන්නේ. පරිණාමයට හේතු වෙන මේ පරිණාමය කියලා කියන්නේ මොකක්ද? ඕක ළමයි ටිකක් මේ පුළුල් මාතෘකාවක්. ඔය ජීව පරිණාමය කියලා කියන්නේ. හරි. දැන් අපි ඊට පස්සේ ඊළඟට පටන් ගන්නවනේ ජෛව ලෝකයේ පාඩම. මම එතනදී කියලා දෙන්නම් ඔය පරිණාමය ගැන ඔයාලට කතාවක් අතීත කතාවක් කියලා දෙන්නම්. ඔය ජීවීන් පරිණාමය වුණේ කොහොමද? පෘථිවිය නිර්මාණය වෙන්නේ කොහොමද?
පෘථුවිය තුල ජීවය බිහි වෙන්නේ කොහොමද? ඊට පස්සේ කාල වකවානුත් එක්ක කොයි විදිහටද මේකේ මේ සමහර ජීවීන් නෂ්ට වීම සිදු වෙන්නේ සහ සමහර ජීවීන් ඊට පස්සේ එයාලා නැවත නැවත එයාලා එක එක වෙනස්කම් වලට ලක් වෙලා එයාලා පරිසරය අනුව වෙනස් වෙලා අලුත් ජීවීන් බිහි වුණේ කොහොමද? අන්න ඒ වගේ අතීත ඔකේ ලොකු කතාවක් තියෙනවා. මම ඒක කියලා දෙන්නම්. කොහොමද ඔය ජීවීන් පෘථුවිය මත හටගත්තේ? ඊට පස්සේ කොහොමද පෘථුවිය නිර්මාණය වෙන්නේ? ඊට පස්සේ ඩයිනෝසර යුගයේ මොනවද වුනේ? ඩයිනෝසරයින් වඳ වුනේ කොහොමද? ඔය හැම දෙයක්ම කියලා දෙන්නම්. හරි. එතකොට දැන් ඔය විදිහට ජීවීන් අතර විවිධ වෙනස්කම් අපිට හම්බෙන්නේ. ඇයි දැන් හිතන්නකො හොඳම උදාහරණය තමයි දැන් සමනල්ලු ගැන හිතන්නකො. බලන්නකො දැන් සමනල් විශේෂ කීයක් තියෙනවද? අපිට හිතා ගන්න බැරි ප්‍රමාණයක් තියෙනවනේ. එක එක පාට තියෙන සමනල්ලු ඉන්න. නේද? එක එක පියාපත්වල හැඩ තියෙන සමනල්ලු ඉන්න. එතකොට බලන්න මේ විශේෂය තුල සමනලුන් කියන විශේෂය තුල විවිධ මේ අපිට ලක්ෂණ හමු වෙනවානේ. එයාලගේ විවිධත්වයක් තියෙනවා. එකිනෙකට වෙනස් නේ. දැන් මිනිසුන් ගත්තොත් එහෙම මිනිසුන්ගේ එහෙම ලොකු විවිධත්වයක් නැහැ නේද? මොකද හැම දැන් ලංකාවේ මිනිස්සු ගත්තොත් එහෙම ඉතින් ලංකාවේ මිනිස්සු බොහෝ දුරට එක හා සමානයි. නේ සමේ වර්ණය අතින් ගත්තත්, හිස කෙස්වල ස්වභාවය අතින් ගත්තත් නේද? පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් බහුතරයක් හැමෝම වගේ එකම කට්ටිය ඉන්නේ නේ. විවිධත්වයේ චුට්ටක් අඩුයි. හැබැයි ප්‍රවේණික අතින් ගත්තොත් නම් ලොකු විවිධත්වයක් තියෙනවා. මං කියන්නේ බාහිර ලක්ෂණ අතින් විවිධත්වය අඩුයි. හැබැයි අර මනල්ලු වගේ විශේෂ ගත්තාම ඔන්න බලන්න එයාලගේ බාහිර වශයෙන් පේන ලක්ෂණවල පුළුල් විවිධත්වයක් තියෙනවා. නේ සමහර සමනල්ලුන්ගේ පියාපත්වල එක එක වර්ණවත් ඩොට් තියෙනවා. නේ සමහර කට්ටියගේ එක එක පොඩි වෛරම් පැල්ලම් රටා වගේ තියෙනවා. ඊට පස්සේ සමහර සමනල්ලුන්ගේ පියාපත් විශාලයි. නේ එතකොට සමහර සමනල්ලුන්ගේ එක එක පියාපත්වල එක එක හැඩ තියෙනවා. නේද? අන්න ඒ විදිහට අපිට පුළුල් විවිධත්වයක් එයාලගේ හඳුනා ගන්න පුළුවන්. හරි නේද? එතකොට ඔය වගේ විවිධත්වයක් ඇති වෙන්නේ අයි ජීවීන්ට. ඔය වගේ විවිධත්වයක් ජීවීන්ට ඇති වෙන්න හේතුව තමයි එයාලගේ තියෙන මේ ප්‍රවේණික සංයුතිය, ප්‍රවේණික වෙනස්කම. එයාලගේ දේහය තුල තියෙන ජානවල තියෙන වෙනස්කම් නිසා තමයි ඔය වගේ ඔය විවිධත්වයක් ජීවීන් තුල ඇති වෙන්නේ. එතකොට ඔය වෙනස්කම ඇති වෙන්නේ කොහොමද? ඔය වෙනස්කම ඇති වෙන්නේ ළමයි මෙන්න මේ හේතුව නිසා. ඌනන විභාජනය නිසා. ඌනන විභාජනය සිදු වෙනකොට ළමයි අවතරණය කියලා සිද්ධියක් වෙනවා. හරිද? අවතරණය කියලා ක්‍රියාවලියක් සිදු වෙනවා. ඒක ඔයාලගේ නිර්දේශයට නෑ අවතරණය ගැන කියලා දෙන්න. එතකොට ඔන්න ඔය අවතරණය කියන සිද්ධිය නිසා තමයි ප්‍රමුඛ වශයෙන් ප්‍රධාන වශයෙන් මේ ජෛව ලෝකයේ තුල අපිට පුළුල් විවිධත්වයක් හඳුනා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ කියන්නේ එකම ජීවි විශේෂය ගත්තත් එයාලගෙත් පුළුල් විවිධත්වයක් තියෙනවා. නේද? දැන් අපි නිකන් තව උදාහරණයකට වෙන සත්වයක් ගමුකෝ. දැන් අපි ගමුකෝ බල්ලෙක්. එතකොට බල්ලෙක් ගත්තොත් එහෙම බලන්නකෝ මේ විශේෂය තුල එක එක විවිධත්ව තියෙනවානේ. සමහර කට්ටියගේ හොඳට ලොම් හැදිලා තියෙනවා. සමහර කට්ටියගේ එහෙම ලොකුවට ලොම් නැහැ. සමහර සත්තුන්ගේ ඒ කියන්නේ බල්ලන්ගේ එක එක රටා තියෙනවා නේද? වර්ණ රටා තියෙනවා. කළු පාට, සුදු පාට, ඩොට් ඩොට් වගේ තියෙනවා. නේ? එතකොට ඊට පස්සේ වල්ගේ ස්වභාවය, කන් වල ස්වභාවය, මුහුණේ පිහිටීම. එතකොට බලන්න වෙනස්කම් තියෙනවා. නේ? එතකොට ඔන්න ඔය ක්‍රියාවලියට මූලික වශයෙන් හේතු වෙන්නේ ඌනන විභාජනයත් එක්ක සිදුවෙන මෙන්න මේ අවතරණය කියන ක්‍රියාවලිය. අවතරණයේදී මොකද වෙන්නේ? අවතරණයේදී වෙන්නේ ළමයි මෙන්න මෙහෙම දෙයක්. අවතරණයේදී වෙන්නේ මේ විදිහට වර්ණ දේහ කොටස් කැඩිලා හුවමාරු වෙනවා. හරිද? මෙන්න මේ වගේ තැන් මෙව්වට අපි කියනවා මන්සල කියලා. මේව ඔයාලට නම් සංකීර්ණ වැඩි. මම නිකන් දැනගන්න පොඩ්ඩක් කියන්නම්. ඔන්න ඔය වගේ වර්ණ දේහ කොටස් එකට සෙට් වෙලා තියෙන තැන් තියෙනවා. හරිද? මෙන්න මේ වගේ වර්ණ දේහ. මේවා වර්ණ දේහ කියලා අපි ගත්තොත් මේ වර්ණ දේහ එකට සෙට් වෙලා තියෙන තැන් තියෙනවා. මේවට අපි කියනවා මන්සල කියලා. හරිද? එතකොට ඌනන විභාජනය සිද්ධ වෙනකොට අපි දන්නවා වර්ණ දේහ ගාන හරි අඩකට බෙදෙනවා නේ. එතකොට මෙන්න මේ වර්ණ දේහ මේ මෙතනින් බෙදෙනවා. හරිද? අර එකට ජොයින් වෙලා තියෙන තැනින්. ඔන්න ඔය විදිහට එකට ජොයින් වෙලා තියෙන තැන් වලින් බෙදෙනකොට මෙව් වගේ තියෙන කොටස් දෙන්න අතර හුවමාරු වෙනවා. කැඩිලා හුවමාරු වෙනවා. හරි? මෙයාගේ තියෙන එක කොටසක් මෙයාට යනවා, මෙයාගේ තියෙන කොටසක් මෙයාට යනවා. අන්න ජානවල හුවමාරු වීමක් සිදු වෙනවා. මේ වර්ණ දේහයේ තියෙන ජාන වලින් කොටසක් මේකට ගිහිල්ලා මේකේ තියෙන ජාන වලින් කොටසක් මේකට ඇවිල්ලා. අන්න ඒ විදිහට ජාන හුවමාරු වීමක් සිද්ධ වෙනවා. ඕකට තමයි අවතරණය කියලා කියන්නේ. හරිද? මේකට තමයි අපි සරලවම අවතරණය කියලා කියන්නේ. මේකේ තව ගොඩක් සංකීර්ණ දේවල් තියෙනවා. නමුත් සරලවම කිව්වොත් ඔන්න ඔය වගේ වැඩක් වෙන්නේ. ඔය වගේ ඔය වගේ සිදුවීමක්, ඔය වගේ සංසිද්ධියක් සිදුවීම නිසා තමයි අපිට මේ ජෛව ලෝකයේ තුල පුළුල් විවිධත්වයක් හඳුනා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. හරිද? ඔයාලා ජීව විද්‍යාව වැඩිදුර ඉගෙන ගත්තොත්
ඔයාලට මේ අවතරණය ගැන කියලා දෙයි. හරිද? අවතරණය ගැන කියලා දෙනවා. ඔයාලා ජීව විද්‍යාව ඉගෙන ගන්න ගියොත් එහෙම ඕකේ සෛල විද්‍යාව කියලා වෙනම පාඩමක් තියෙනවා. හරිද? අන්නේ සෛල විද්‍යාව යටතේදී මේවා ඉගෙන ගන්න පුළුවන් ඔය සෛලවල ඌනන අනූනන සිදුවෙන විදිහ. හරිද? ඊට පස්සේ ඔය අවතරණ කතා ටික ඔය තව තියෙනවා ගොඩක් කතන්දර ඒවා කියලා දෙයි. හරි? ඉගෙන ගන්න පුළුවන් හැමෝම ඉගෙන ගන්න උත්සාහ කරන්න. හරිද? එතකොට ඔයාලට මේ වගේ ගොඩාක් ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන්. හරි එතකොට ඔන්න ඔය වගේ සිදුවීම නිසා තමයි අපිට මේ ජෛව ලෝකය තුළ පුළුල් විවිධත්වයක් හම්බෙන්නේ. එතකොට මේ අවතරණය කියන ක්‍රියාවලිය හින්දා නව ප්‍රවේණික ප්‍රභේදන ඇති වෙනවා. හරිද? නව ප්‍රවේණික ප්‍රභේදන ඇති වෙනවා. නව ප්‍රවේණික ප්‍රභේදන ඒ කියන්නේ අලුත් ලක්ෂණ සහිත ජීවීන් බිහි වෙනවා. හොඳම උදාහරණය සමනල් විශේෂය. ඒ බලන්නකො යාළගේ පුදුම විවිධත්වයක් නේ තියෙන්නේ අපිට නේද? හඳුනා ගන්න පුදුම විවිධත්වයක් තියෙනවා ඒ සමනල් විශේෂය අපි ගත්තොත්. හොඳම උදාහරණයක් මම මේ කිය අනිත් සත්තු තුලත් තියෙනවා. නමුත් අපිට මේ ප්‍රායෝගිකව නිරීක්ෂණය කරන්න හොඳම ජීවි විශේෂයක්. එතකොට යාළගේ පුළුල් විවිධත්වයක් තියෙනවා. එතකොට මෙන්න මේ වගේ සිදුවීම් නිසා එයාලගේ නව ප්‍රවේණික ප්‍රභේදන ඇති වෙනවා. නව ප්‍රවේණික ප්‍රභේදන කියලා කියන්නේ අලුත් ලක්ෂණ සහිත ජීවීන් බිහි. අන්න ඒ විදිහට අලුත් ලක්ෂණ සහිත ජීවීන් නිසා ඒ විශේෂය තුල දැවැන්ත විවිධත්වයක් පිහිටනවා. එතකොට මෙන්න මේ අවතරණයේ හින්දා තමයි ඔය වගේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. අවතරණයට අමතරව තව මේ වගේ සුළු සුළු වෙන සිදුවෙන සංසිද්ධීන් තියෙනවා. නමුත් මූලික වශයෙන් අපිට මෙයාව ගන්න පුළුවන්. හරි? දැන් ඔය ප්‍රශ්නේ අහන්නේ පරිණාමයට හේතු වන එකම විශේෂයේ ජීවීන් අතර ආවේනික විවිධතා හැඳින්වෙන්නේ අධිජනනය නමිනි. දෙවෙනි එක කියනවා ප්‍රභේදන නමිනි. තුන්වෙනි එක කියනවා තරංගය නමිනි. හතරවෙනි එක කියනවා ස්වභාවික වර්ණය වගේ. එතකොට මේ විවිධත්වයට හේතු වෙන්නේ මෙන්න මේක ප්‍රවේණික ප්‍රභේදන ඇතිවීම. ප්‍රවේණික ප්‍රභේදන හටගන්නේ මෙන්න මේ අවතරණය වගේ සිදුවීම් නිසා. එතකොට මේ කොටස් කැඩිලා හුවමාරු වෙනකොට ජාන හුවමාරු වෙනවා. ජාන හුවමාරු වෙනකොට බිහි වෙන සත්වයා අලුත් සත්වයක් වෙනවා. ඒ කියන්නේ වෙනස් ලක්ෂණ සහිත සත්වයක් වෙනවා. එතකොට අන්නේ විදිහට ඕක බලපානවා මේ ජීවීන්ගේ පරිණාම ක්‍රියාවලියට. දැන් අපි මිනිසාට කියනවා මිනිසා පැවතගෙන එන්නේ චිම්පන්සීන්ගෙන් කියලානේ. හැබැයි චිම්පන්සීන්ගේ ඉඳන් අපි දිගට දැන් එනකොට අපි දැන් ක්‍රමක්‍රමයෙන් පරිණාමය වෙවි එනකොට අපේ ලක්ෂණ වෙනස් වෙලා තියෙනවානේ. අපිට ඍජු දේහයක් ලැබිලා තියෙනවා නේද? ඊට අමතරව අපේ මේ අත් කකුල් වල ඒ සියුම් හැසිරවීම අපිට කරන්න පුළුවන් නේද? අපිට සියුම් දේවල් පවා මේ ඇඟිලි පාවිච්චි කරලා අල්ලන්න පුළුවන් නේද? ඊට අමතරව අපේ බුද්ධි මට්ටම මොළය හොඳට වර්ධනය වෙලා තියෙනවා නේ? අපිට ඊට පස්සේ හොඳ දැක්මක් තියෙනවා නේද? එතකොට ඒ වගේ ගොඩාක් ලක්ෂණ අර චිම්පන්සීන්ට වඩා අපි තුල තියෙන ලක්ෂණ ගොඩක් ඉහළයි. එතකොට බලන්න ඒ චිම්පන්සීන්ගේ ඉඳන් ටික අපි පරිණාමය වෙවි එනකොට මෙන්න මේ වගේ සිදුවීම් නිසා අපිට අලුත් ලක්ෂණ එකතු වෙලා තියෙනවා. අලුත් ලක්ෂණ එකතු වෙලා තියෙනවා. එතකොට දැන් හිතන්න දැන් අපෙන් බිහි වෙන ඊළඟ පරම්පරාවට මේ වගේ හේතු සාධක නිසා අලුත් ලක්ෂණ එන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගාව තිබුණ නැති යම් ලක්ෂණයක් එන්න පුළුවන්. ඕක කාලයත් එක්ක තමයි අපිට හොඳට අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඉතා කෙටි කාලයක් තුල ඕක හොඳින් අධ්‍යයනය කරන්න බැරි වුණාට අපි පරම්පරා ගණනාවක් එක දිගට බැලුවොත් එහෙම අපිට ඔන්න ඔය වගේ සෑම පුළුල් විවිධත්වයක් හඳුනා ගන්න පුළුවන්. ඒ වෙන්නේ මෙන්න මේ වගේ සිදුවන සංසිද්ධීන් නිසා. එතකොට ප්‍රවේණික ප්‍රභේදන හට ගැනීම තමයි මේ ප්‍රවේණියට හේතු වෙන්නේ. එහෙම නැත්නම් දැන් මේ පරම්පරාවෙන් පරම්පරාවට අලුත් ජීවීන් බිහි වෙන්න හේතුව මෙන්න මේ ප්‍රවේණික ප්‍රභේදන හට ගැනීම. දැන් ඔකේ අහන්නේ පරිණාමයට හේතු වෙන මේ ජීවීන් අතර ඇති වෙන සංසිද්ධිය. එතකොට මේ ප්‍රවේණික ප්‍රභේදන හට ගැනීම තමයි ඕකට එන්න ඕනේ. ප්‍රවේණික ප්‍රභේදන හටගන්නේ ඇයි? මෙන්න මේ අවතරණය වගේ සිද්ධි නිසා. හරි. මං හිතනවා ඔයාලට තේරුම් ගන්න ඇති කියලා. ඕක ඊට වඩා තවදුරටත් මම කියලා දෙන්නම් ඊළඟ අර ජෛව ලෝකයේ පාඩමේදී. හරි. මට කියන්න මම මේ කියලා දීපු ටික තේරුණාද? ඔය අවතරණය වගේ ක්‍රියාවලිය නම් ඔයාලට එච්චර ලොකුවට තේරුම් ගන්න බෑ. නමුත් කියපු සිද්ධිය තේරුම් ගත්තද? එක්කෙනාද තේරුම් අරන් තියෙන? අනිත් අය දැන් හරි. හරි ලියමු අපි එහෙනම්. ලියන්නකො මෙහෙම ප්‍රශ්න අංකය දාලා මොඩල් පේපර් එක 7 වෙනි එක ප්‍රශ්න අංකය දාලා ලියන්න මෙහෙම.
හරි. ලියන්න මෙහෙම. කාලයත් සමග ජෛව ලෝකයේ කාලයත් සමග ජෛව ලෝකයේ ජීවීන් අතර කාලයත් සමග ජෛව ලෝකයේ ජීවීන් අතර පුළුල් විවිධත්වයක් හඳුනාගත හැකි අතර ජීවීන් තුල සිදුවන ජීව විද්‍යාත්මක ක්‍රියාවල නැත්නම් ජෛව විද්‍යාත්මක ක්‍රියාවල ජීව විද්‍යාත්මක හරි ජෛව දෙකෙන් එකක් ජීව විද්‍යාත්මක ක්‍රියාවල සහ පරිසරයේ සිදුවන භෞතික වෙනස්කම් හේතුවෙන් පරිසරයත් බලපානවා මේ ජීවීන්ගේ තියෙන මේ විචලන මේ වෙන අලුත් ප්‍රභේද ඇතිවීම. පරිසරයේ සිදුවන වෙනස්කම් නැත්නම් පාරිසරික වෙනස්කම් හේතුවෙන් විද්‍යාත්මක වෙනස්කම් හා පාරිසරික වෙනස්කම් හේතුවෙන් නැත්නම් පරිසරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් මෙලෙස ජීවීන් අතර විවිධත්වයක් හටගෙන ඇති අතර කාලයත් සමග නව ලක්ෂණ සහිත ජීවීන් බිහි වෙමින් පරිණාමික ක්‍රියාවලිය සිදුවේ. පරිණාමික ක්‍රියාවලිය සිදුවේ. ඊට පස්සේ
මේ සඳහා ප්‍රධාන වශයෙන් ඌනන විභාජනයේදී සිදුවන අවතරණය වැනි සංසිද්ධීන් බලපාන අතර නව ප්‍රවේණික ප්‍රභේදන හටගනී. වරහන් ඇතුළේ නිකන් අවතරණය කියන්නේ මොකක්ද කියලා අපි ලියා ගමු. ඒක ඔයාලට නම් අවශ්‍ය නැහැ. නමුත් අපි ඉතින් වැඩිදුර දැනුමක් ලබා ගමු. හරි. වරහන් ඇතුළේ ලියන්න මෙහෙම. ඌනන විභාජනයේදී වර්ණ දේහ කොටස් කැඩී හුවමාරු වීම අවතරණය ලෙස හඳුන්වයි. හරිද? ප්‍රශ්නයක් තියෙන්නේ. අපි බලමු මොකද්ද කියන්නේ කියලා. හරි බලන්න 11 ශාකයක උස් බවට හේතු වන සාධකය කැපිටල් H වලින්ද මිටි බවට හේතු වන සාධකය සිම්පල් H වලින්ද දැක්වේ. දැන් එතකොට ආයෙ ඉතින් කැපිටල් වලින් දුන්නොත් ප්‍රමුඛ එක සිම්පල් වලින් දුන්නොත් නිලීන එක කියන දැන් අපි දන්නවා. හරිනේ. ඊට පස්සේ බලන්න F2 පරපුරේ රූපානුදර්ශන අනුපාතය උස සහ මිටි ලෙස ලැබී කියන්නේ තුනට එකක් ලෙස ලැබීමට නම් F1 පරම්පරාවේදී අභිජනනය වූ ශාකවල රූපානුදර්ශය නෙමෙයි ළමයි ප්‍රවේණි දර්ශය වන්නේ. රූපානුදර්ශය නෙමෙයි ප්‍රවේණි දර්ශය වන්නේ මොකද්ද කියලා අහනවා. ඉතින් රූපානු කියන කැලල කපාගෙන ප්‍රවේණි කියලා ලියාගන්න. ප්‍රවේණි දර්ශය වන්නේ මොකද්ද කියලා අහන්න. හරි. F2 කියන පරම්පරාවේදී හරිද? F2 කියන පරම්පරාවේදී උස සහ මිටි ලක්ෂණය අතර අනුපාතය 3ට 1ක් විදිහට ලැබෙන්න නම් හරි 3ට 1ක් විදිහට ලැබෙන්න නම් F1 පරම්පරාවේදී මේ අභිජනන ක්‍රියාවලිය සිද්ධ කරන්න ඕනේ ජීවීන් දෙන්නගේ ප්‍රවේණි දර්ශය තමයි අපෙන් අහන්නේ. හරි. දැන් කොහොමද ඕක හදන්නේ?
කොහොමද දැන් ඕක හදන්නේ? ඔයාලා හොඳට මතක තියාගන්න කෙටි ක්‍රමයකින් කෙටි දෙයකින් කෙටි පොයින්ට් එකකින් මෙන්න මෙහෙම මතක තියාගන්නකෝ. මේ වගේ මෙන්න මේ වගේ ප්‍රමුඛ එකෙකුයි නිලීන එකෙකුයි ඉන්න අවස්ථාවේදී තමයි ඔය වගේ 3ට 1 අනුපාතයක් එන්නේ කියලා හොඳට මතක තියාගන්නකෝ. හරි. ප්‍රමුඛ එකයි නිලීන එකයි මෙන්න මේ වගේ උන් දෙන්නෙක්ගේ අභිජනන ක්‍රියාවලිය ප්‍රතිඵලයක් වශයෙන් තමයි 3ට 1 එන්නේ. ඒක හොඳට මතක තියාගන්න. හරිද? ඔයාලට O level මට්ටමේදී ඔය කරුණු ඔය විදිහට මතක තියාගන්න එක ලේසි. හැබැයි ඔයාලා පස්සේ ප්‍රවේණ විද්‍යාව දිගට ඉගෙන ගත්තොත් එහෙම මෙහෙම මතක තියාගන්න බෑ. මොකද 3ට 1 අනුපාතේන වෙනත් අවස්ථා තියෙනවා. හරිද? හරිද? මං කියන්නේ O level මට්ටමේදී ඔයාලා මතක තියාගන්න 3ට 1 අනුපාතයක් එන්න නම් මෙන්න මේ වගේ උන් දෙන්නෙක් මොහොම් කරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රමුඛ එකෙකුයි නිලීන එකෙකුයි ඉන්න එකක් මොහොම් කරන්න ඕනේ. වෙන ඕක මතක තියාගන්න ඔයාලට ක්‍රමයක් නැහැ. ඔයාලට නැත්නම් ඉතින් හදලා බලන්න තමයි වෙන්නේ. හරිද? හදලා බලන්න නැතුව ඔයාලට ඔය 3ට 1 අනුපාතය කියලා කෙලින්ම දීලා තිබ්බොත් ලේසියෙන් ඔයාලට ගන්න පුළුවන් මෙන්න මේක. හරිද? F1 පරම්පරාවේදී මෙන්න මේ වගේ උන් දෙන්නෙක් මොහොම් කෙරුවොත් තමයි 3ට 1 අනුපාතයක් එන්නේ. දැන් ඕකේ කියන්නේ උස එවුන් 3කුයි මිටි එවුන් 1කුයි හම්බුණා කියලානේ. හරිද? එතකොට ඔය අනුපාතය ගන්න නම් මෙන්න මේ වගේ එකෙක් ප්‍රමුඛ අනිකා නිලීන දෙන්නෙක් තමයි මොහොම් කරන්න ඕනේ. හැබැයි ඔයාලා වැඩිදුර ප්‍රවේණිය ඉගෙන ගන්න යනකොට ඔයාලට තේරෙනවා මේක හැම වෙලාවටම හරියන්නේ නැහැ. හරි මේක වෙනස් වෙන අවස්ථා තියෙනවා. කියන O level මට්ටමේදී ඒක ප්‍රමාණවත්. හරි. දැන් අපි හදලා බලමුකෝ ඕක එනවද කියලා. හරි. ඕක කරන්න ළමයි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙන්න මේ දේ. හරිද? දැන් අපි F2 පරම්පරාව ඉස්සෙල්ලා මේක අවබෝධ කරගනිමු කොහොමද යන්නේ කියලා. දැන් F2 පරම්පරාව අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? F2 පරම්පරාව අපි ලබා ගන්න ළමයි F1 පරම්පරාවේ ජීවීන් දෙන්නෙක් මොහොම් කරලා. හරිද? F1 පරම්පරාවේ ජීවීන් දෙන්නෙක් මොහොම් කරලා තමයි අපි F2 පරම්පරාව ලබා ගන්න. දැන් හිතන්න අපිට F3 පරම්පරාවක් ගන්න ඕනේ කියලා. එහෙනම් අපි මොකද කරන්නේ? මේ F2 පරම්පරාවේදී ලැබෙන ජීවීන් දෙන්නෙක් මොහොම් කරලා තමයි F3 පරම්පරාව ගන්න. හරිද? එතකොට මේ F1 පරම්පරාව ෆැමිලි 1 එක ආවේ කොහින්ද? මව් සහ පිය ජීවීන් දෙදෙනෙක්. නේද? මාතෘ සහ පීතෘ ජීවීන්. මෙයාලත් මාතෘ පීතෘ වෙනවා. මං කියන්නේ දැන් අපි ආරම්භයට ගත්තොත් එහෙම මව් සහ මාතෘ සහ පීතෘ දෙන්නෙක්ගේ ඒ ප්‍රජනන ක්‍රියාවලිය ප්‍රතිඵලයක් වශයෙන් F1 පරම්පරාව හැදෙනවා. එයාලා නැවත එයාලගේ ඒ ජීවීන් දෙදෙනෙක් මොහොම් කරපුවාම ඊට පස්සේ F2 හැදෙනවා. F2 ගෙන් ඊට පස්සේ F3 හැදෙනවා. ඔය විදිහටනේ ඔක යන්නේ දිගට. හරිද? එතකොට ඔන්න ඕක දැන් අපි බලන්න ඕනේ කොහොමද අර 3ට 1 අනුපාතයට අනුව ගන්න ඕනේ කියලා. හරි. ඕකේ ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙන්න මේ වැඩේ. දැන් මං කියවනේ 3ට 1 අනුපාතය එන්න නම් මෙන්න මේ වගේ දෙන්නෙක් මොහොම් කරන්න ඕනේ කියලා. හරිද? එහෙනම් දැන් 3ට 1 අනුපාතය ඇවිල්ලා තියෙන්නේ මොන පරම්පරාවේද? F2 පරම්පරාවේ. ඕකේ කියනවා F2 පරම්පරාවේ තමයි 3ට 1 අනුපාතය ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් F1 පරම්පරාවේ අනිවාර්යෙන්ම මෙන්න මෙවුන් මේ වගේ දෙන්නෙක් තමයි මොහොම් කරන්න ඕනේ. හොඳට තේරුම් ගන්න මම කිව්වා දැන් මෙතන F2 පරම්පරාවේ ප්‍රශ්නේ කියන්නේ F2 පරම්පරාව කියලානේ නේද? F2 පරම්පරාවේ 3ට 1 අනුපාතයක් ඇවිල්ලාලු. එතකොට මම කිව්වා ඔයාලට 3ට 1 අනුපාතයක් එන්න නම් මෙන්න මේ විදිහට ප්‍රමුඛයයි නිලීනයයි ඉන්නේ උන් දෙන්නෙක් තමයි මොහොම් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ ෂුවර් එකටම F1 පරම්පරාවේ ඉන්න ඕනේ කවුද? මෙවුන්. හරිද? මෙන්න මෙවුන් වගේ මේ වගේ ප්‍රවේණික සංයුතියක් තියෙන උන් තමයි ඉන්න ඕනේ. කියපේක පැහැදිලිද? එහෙනම් මෙවුන් ලබා ගන්න ඊට පස්සේ පළවෙනි පරම්පරාව ගන්න වෙනවා අපිට නේ. දැන් මෙයාලා හදා ගන්න ඕනේ මාතෘ පීතෘ කට්ටියගෙන්නේ. එහෙනම් එයාලගෙන් හම්බෙලා තියෙන්නේ මෙයාලව. ඊට පස්සේ මෙයාලගෙන් අන්න 3ට 1 අනුපාතය ඇවිල්ලා තියෙනවා. පැහැදිලිද මං කියප එක? තේරුණාද මං කියප එක? දැන් මේකේ F2 එකේ මං ආයෙ කියන්නම් ඔන්න F2 එකේ 3ට 1 අනුපාතයක් තියෙනවලු. එහෙනම් මං කිව්වා 3ට 1 අනුපාතයක් තියෙන්න නම් මෙන්න මේ විදිහට ප්‍රමුඛයයි නිලීනයයි ඉන්න දෙන්නෙක් තමයි මොහොම් කරන්න ඕනේ කියලා. හරිනේ? ප්‍රමුඛයයි නිලීනයයි ඉන්නේ උන් දෙන්නෙක් තමයි මොහොම් කරන්න ඕනේ. එතකොට F1 පරම්පරාව ගත්තේ කොහොමද? ඊට උඩ තිබ්බ පරම්පරාව වෙන්නේ. එහෙනම් ඊට උඩ තිබ්බ පරම්පරාවෙන් අපි මෙවුන් දෙන්නව හදා ගන්න ඕනේ. මෙන්න මේ වගේ කට්ටිය හදා ගන්න ඕනේ. ඒ කට්ටිය හදාගෙන එයාලගෙන් ඊට පස්සේ මෙයාලව ගන්න. පැහැදිලිද කියපු එක? එහෙනම් අපි බලමු ඕක කොහොමද කරන්න පුළුවන් වෙන්නේ කියලා. හරි. අමාරු නෑ ඕක. පොඩක් හිතන්නයි තියෙන්නේ. දැන් එහෙනම් ඔන්න මේ ඕකේ මාතෘ ජීවීන් දෙන්න වෙන්න ඕනේ මෙන්න මෙයාලා ළමයි. හරිද? උසේ එක්කෙනෙකුයි මිටි එක්කෙනෙකුයි. තේන්නේ නැහනේ. උසේ එක්කෙනෙකුයි මිටි එක්කෙනෙකුයි තමයි දැන් ඔයාලට හිතේ ඉතින් කොහොමද අපි ඕක එකපාර හිතලා ගන්නෙ කියලා. ඒක ළමයි භාවිතය ප්‍රැක්ටිස් එක. හරි? ඔයාලා ඕක දිගින් දිගට ඕකේ තියෙන ප්‍රශ්න කරලා ඊට පස්සේ ඕක
මේ ප්‍රැක්ටිස් වුණාම ඔය වැඩේ හරියනවා. හරිද? එකපාර ඔයාලට අදහස එනවා. හා මේ අහවල් කෙනා තමයි උතන ඉන්න ඕනේ. එතකොට ඉතින් පාඩම් කරලා නැවත නැවත ඒ ප්‍රශ්න කරලා පුරුව ලබා ගන්න. එතකොට ඔයාලට එකපාරට කියා ගන්න පුළුවන්. හරි. එහෙනම් මේ තමයි පේරන්ට්ස්ලා නේ මව් පරම්පරාව. හරිද? එහෙනම් මෙයාලගේ ඊට පස්සේ ඔන්න ජන්මාණු වෙන්න වෙනවා කැපිටල් H මේ පැත්තේ සිම්පල් H. හරිනේ. එහෙනම් මේ ජන්මාණු සෛල ගැමටික් සෙල්ස්. හරිනේ. දැන් එතකොට මෙයත් එක්ක මෙයා එකතු වෙනවා, මෙයත් එක්ක මෙයා එකතු වෙනවා, මෙයත් එක්ක මෙයා එකතු වෙනවා, මෙයත් එක්ක මෙයා එකතු වෙනවා. හරිනේ. එහෙනම් මෙයයි එකතු වෙච්චාම capital H simple H, මෙයයි එකතු වෙච්චාම ඒත් capital H simple H, මෙයයි එකතු වෙච්චාම capital H simple H, මෙයයි එකතු වෙච්චාම capital H simple H. එහෙනම් බලන්න අර අපිට අවශ්‍ය කරන ජීවියා හැදුනා. හරි. මං කියන 3ට 1 අනුපාතය ගන්න මෙන්න මෙවුන් තමයි ඕනේ. එහෙනම් ඔන්න ඒක හරි. එහෙනම් මේ තමයි F1 පරම්පරාව. හරිනේ. F1 පරම්පරාව. එහෙනම් මෙතන ආපු සියලු දෙනාම මොන ලක්ෂණයෙන්ද සමන්විත වෙන්නේ? ඔක්කොගෙම කැපිටල් H එක තියෙනවා. එහෙනම් අය බලන්න දෙයක් නැහැ. අර සිම්පල් එක හිටියට වැඩක් නැහැ. කැපිටල් එක තමයි ඉස්මතු වෙන්නේ. එහෙනම් මෙයාගේ 100%ක්ම තියෙන්නේ මොන ලක්ෂණයද? උස ලක්ෂණ. 100%ක්ම උසයි මෙයාලා. දැන් අපිට ඊළඟට F2 පරම්පරාව ගන්න ඕනේ. එහෙනම් F2 පරම්පරාව ගන්න මේකේ හැදිච්ච දෙන්නෙක් මොහොම් කරනවා. එහෙනම් ඔන්න අපි දැන් F2 පරම්පරාව ගන්න යන්නේ. හරි. එහෙනම් ඔන්න මෙයාලගේ ජන්මාණු වෙන් කරලා ලියනවා capital H simple H. capital H simple H. හරිද? දැන් එහෙනම් ඔන්න එයාලගේ ජන්මාණු සෛල ගැමටික් සෙල්ස් ටික. හරි. දැන් එහෙනම් මෙයාලගේ ලියමු මෙයයි. හරිනේ. දැන් එහෙනම් මෙයයි එකතු වෙච්චාම capital H. මෙයයි එකතු වෙච්චාම capital H simple H. මෙයයි එකතු වෙච්චාම simple H capital H නේ තියෙන්නේ. ඒතකොට අපි දන්නවා capital එක මුලට දාලා ලියන්නේ. එහෙනම් capital H simple H. හරිනේ. ඊට පස්සේ මෙයයි එකතු වෙච්චාම simple H. එහෙනම් මේක තමයි F2 පරම්පරාව. හරි. ඔක තමයි F2 පරම්පරාව. දැන් බලන්න මේකේ මෙවුන් තුන් දෙනාම උස නේද? මෙවුන් තුන් දෙනාම උසයිනේ. ඇයි තුන් දෙනාගම capital H තියෙනවා. capital අකුර තියෙනවා තුන් දෙනාගෙම. එහෙනම් උන් තුන් දෙනාම මොකද වෙන්නේ? උසයි. ඊට පස්සේ මෙයාගේ විතරක් නිලීනේ උන් දෙන්නෙක් ඉන්නේ. එහෙනම් අනිවාර්යෙන් මේක මොකද වෙන්න ඕනේ? මිටි වෙන්න ඕනේ. එහෙනම් මෙයාලා උස මෙයාලා මිටි. ඉතින් බලන්න එහෙනම් දැන් අර 3ට 1 අනුපාතය එන්නේ නැද්ද? උසේ උන් කී දෙනෙක් ඉන්නවද? 3යි මිටියේ උන් එක්කෙනයි. එහෙනම් අපිට මෙයාගේ ප්‍රවේණි දර්ශ අනුපාතය ලියන්න පුළුවන් මෙහෙම. ප්‍රවේණි දර්ශ අනුපාතය කොහොමද එන්නේ? ප්‍රවේණි දර්ශ අනුපාතය කියලා කියන්නේ ජාන පිහිටලා තියෙන විදිහ. කොහොමද තියෙන්නේ? capital H තියෙනවා, capital H simple H තියෙනවා, simple H තියෙනවා. එහෙනම් capital H simple H. එහෙනම් අනුපාතය ගමු. capital H කී දෙනෙක් ඉන්නවද? එක්කෙනා ඉන්නේ නේ, එකයි. ඊට පස්සේ capital H simple H ලා දෙන්නෙක් ඉන්නවනේ, මෙයයි දෙන්නෙක් ඉන්නවා. එහෙනම් දෙකයි. ඊට පස්සේ simple H එක්කෙනෙක් ඉන්නේ. එහෙනම් ඔන්න ප්‍රවේණි දර්ශ අනුපාතය. ඊට පස්සේ බාහිරයට පේන එක රූපානු දර්ශ අනුපාතය. ඒ කියන්නේ උස මිටි භාවය. එහෙනම් ලක්ෂණයකට තියෙන උස සහ මිටි කියන දෙන්න. නේ? උස සහ මිටි. එහෙනම් උසේ උන් කී දෙනෙක් ඉන්නවද? 1යි 2යි 3යි. 3 දෙනෙක් ඉන්නවා. මිටියේ උන් ඉන්නවා එක්කෙනෙක්. එහෙනම් අන්න රූපානු දර්ශ අනුපාතය එනවා 3ට 1යි කියලා. හරි නේද? එහෙනම් ඔන්න ඕක තමයි අපෙන් අහන්නේ. එතකොට ඕකේ අහන්නේ F1 පරම්පරාවේ ජීවීන්ට තියෙන්න ඕනේ රූප ප්‍රවේණි දර්ශය. එහෙනම් මෙන්න F1 පරම්පරාවේ ජීවීන්ට තියෙන ප්‍රවේණි දර්ශය. එහෙනම් capital H simple H දෙන්නෙක් මොහොම් කරා නම් තමයි මර කියන 3ට 1 අනුපාතය අපිට ලැබෙන්නේ. හරි නේද? ඒ අනුව තමයි ඕකේ පිළිතුර අංක 2 නිවැරදි වුනේ. පැහැදිලිද? මට කියන්න තේරුණාද? ඔයාලා ඕකේ තියෙන අනිත් ඒවාට හදලා බලන්න. ඕකේ තියෙන අනිත් ඒවාට මම කියනවාට හදලා බලන්න. මේ 3ට 1 අනුපාතය එන්නේ නැහැ. වෙනස් වෙනවා. හරි? ඔය ඕකේ දැන් අනිත් උත්තර තුනේ තියෙනවානේ. පළවෙනි එකේ කියනවා capital H simple H. ඉතින් බලන්න මේ ඒ capital H simple H එකතු කරලානේ මේක හැදුනේ. එහෙනම් බලන්න එතන ඉතින් 100%ක්ම ආවේ මෙයාවමනේ නේද? එතකොට උස ලක්ෂණයනේ 100%ක් තිබෙ මිටි නෑ නේද? හතර දෙනාම උස.
එහෙනම් බලන්න 3ට 1 අනුපාතයක් එතන එන්නේ. ඊට පස්සේ තුන්වෙනි එකේ කියනවා capital H simple H දෙන්නෙක්මයි ඉන්නේ. එතකොට කොහොමත් හැදෙනුත් සේරම ටික මිටි වෙන්න ඕනේ. හරිද? එතකොට ඒකේ 3ට එකක් ගන්නත් බෑ. හතරවෙනි එකේ ගන්නත් බෑ. හදලා බලන්න. හදලා බලපුවාම ඔය විදිහට 3ට 1 අනුපාතය එන්නේ මෙන්න මේ අවස්ථාවේදී විතරක් කියලා ඔයාලට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. හරි. මට කියන්න මම මේ කියලා දීපු ටික තේරුණාද? මම මේ කියලා දීපු ටික හරිද? ඔළුවට වැදුනාද? ගත්ත විදිය. කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දැන් අද දවසේ අර ටියුට් එකේ තියෙන ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරනවා. එතකොට ඕක තව දුරටත් තේරුම් ගන්න පුළුවන්. හරි. එහෙනම් දාගන්නකො. එහෙනම් මේක දාගන්න මෙතන ඉඳන්. අතන්ට යනකම් දාගන්න. මෙතන මං පල්ලෙහා ඉඳ නැති හින්දා අර ලියලා තියන්නේ ඔය විදිහටම ලියන්න බෑ පල්ලෙහාට ලියන්න. වැඩි. හරි. ඊට පස්සේ ඕකේ මතක තියාගන්න හැම වෙලාවෙම 3ට 1 අනුපාතය එන්නේ මෙන්න මේ වගේ මේ දෙන්නෙක් මොහොම් කරපුවාම කියලා ඒක ඔය පැන්සලෙන් හරි ඔතන ලියාගෙන තියාගන්න. ඒක මම ලියා ගන්න දෙන්නේ නැහැ නෝට් එකක් විදිහට. ඒක මතක තියාගන්න. හරි. ඊට පස්සේ අපි ඊළඟට මාක් කරපු ප්‍රශ්නේ 14 නේ. හරි. බලමු මොනවද කියන්නේ. එක්තරා පරමාණුවක ප්‍රෝටෝන 8ක්ද ඉලෙක්ට්‍රෝන 8ක්ද නියුට්‍රෝන 9ක්ද ඇත. එය හැඳින්වීමට වඩාත් සුදුසු නම වන්නේ මොකක්ද කියලා අහන්නේ. හරි බලමු මොනවද කියන්නේ. ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවලු ප්‍රෝටෝනත් 8ක් තියෙනවලු ඊට පස්සේ නියුට්‍රෝනත් 8ක් තියෙනවා කියලා තමයි නියුට්‍රෝන 9ක් තියෙනවා කියලා තමයි කියන්නේ. හරි බලමු. ළමයි දැන් එතකොට ඔය ප්‍රෝටෝන ගාන දීලා තිබ්බොත් ඒකෙන් අපිට ගන්න තියෙන දේ මොකක්ද? ඒකෙන් කෙලින්ම යා කවුද කියලා හොයන්න පුළුවන්. පරමාණුව කවුද කියලා අපිට ඍජු නිගමනයකට යන්න පුළුවන්. ප්‍රෝටෝන ගාන දීලා තියෙනකොට. ඇයි මං එහෙම කියන්නේ? ප්‍රෝටෝන ගාන තමයි කෙලින්ම පරමාණුක ක්‍රමාංකයට සමාන වෙන්නේ. ප්‍රෝටෝන ගණන සමානයි පරමාණුක ක්‍රමාංකයට. පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ ප්‍රෝටෝන ගණනට පරමාණුව තුල තියෙන ප්‍රෝටෝන ගණනට. එතකොට අපිට ඕක තව සමාන කරගන්න පුළුවන්. මම පල්ලෙහාට ගන්න ඉඩ නැති නිසා අපිට ඕක තව සමාන කරගන්න පුළුවන්. ඒ මොකේද? ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය පිහිටන ස්ථානය. ආවර්තිතා වගුවේ
මූලද්‍රව්‍ය පිහිටන ස්ථානය. හරිද? එයා තියෙන තැන කීවෙනියටද ඉන්නේ කියන එක අපිට මේ ප්‍රෝටෝන ගාණෙන් ගන්න පුළුවන්. හරිද? දැන් ඕකේ කියනවා ප්‍රෝටෝන 8යිලු. එහෙනම් උගේ පරමාණුක ක්‍රමාංකයත් 8යි. ආවර්තිත වගුවේ එයා ඉන්න තැනත් 8. හරි? එහෙනම් දැන් ගණන් කරලා බලන්න කවුද 8 වෙනියට ඉන්නේ? හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්. අන්න එහෙනම් 8 වෙනියට ඉන්නේ ඔක්සිජන්. එහෙනම් ඔය කියලා තියෙන්නේ ඔක්සිජන් ගැන. හරිද? ඔය කියලා තියෙන්නේ ඔක්සිජන් ගැන. ප්‍රෝටෝන ගාන පරමාණුක ක්‍රමාංකයට සමානයි. අපිට ඒකෙන් තව ගන්න පුළුවන් දෙයක් තමයි ආවර්තිතා වගුවේ තියෙන තැන. හරිද? ආවර්තිතා වගුවේ එයාගේ පිහිටීම, එයා ඉන්න තැන අපිට ඔය ප්‍රෝටෝන ගාන ඇසුරෙන් ගන්න පුළුවන්. එයාගේ පිහිටන ස්ථානය. හරි? එතකොට තව අපිට මේ වගේ ගන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. මම ඒ දේවල් ටිකක් නිකන් මතක් කරලා දෙන්නම්. උදාසීන පරමාණුවක් නම් හරිද? උදාසීන පරමාණුවක් නම් උදාසීන පරමාණුවක් නම් ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානටත් සමානයි. එතකොට ඔය සෙට් එකේම තව අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. ප්‍රෝටෝන ගණන සමානයි පරමාණුක ක්‍රමාංකයට, ඒක සමානයි ආවර්තිතා වගුවේ පිහිටන ස්ථානයට, මේක අපිට සමාන කරගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගානට. හරිද? ඉලෙක්ට්‍රෝන ගාන උදාසීන නම්, ඒ කියන්නේ ධන ඍණ ආයන නැතුව එයා සාමාන්‍ය විදිහට ඉන්නවා නම් මෙන්න මේක ගන්න පුළුවන්. මේක උදාසීන එකට. උදාසීන නම් මම මෙතනින් ලියන්නම් ඉස්සරහට. ඉලෙක්ට්‍රෝන ගානට සමාන වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන ගාන වෙනස් වෙනවා. ඉලෙක්ට්‍රෝන ගාන වෙනස් වෙනවා, අසමානයි. මම අසමානයි කියලා පෙන්නුවේ ඔය විදිහට. අපි අසමානයි කියලා පෙන්වන්නේ සමාන ලකුණ ගහලා හරස් රේඛාවකින් කපනවා. දන්නව ඇතිනේ ඔයාලා නේද? ගණිතයේදී එහෙම පාවිච්චි වෙනවා ඇති යුවා. හරි. එතකොට ඔන්න ඔය විදිහේ සම්බන්ධතා දෙකක් අපිට ගන්න පුළුවන්. උදාසීන නම් මෙතන උදාසීන නොවන්නේ නම් උදාසීන නොවන්නේ නම් උදාසීන නොවන්නේ නම් වෙන්නේ මොකද්ද? ප්‍රෝටෝන ගාන පරමාණුක ක්‍රමාංකයට සමානයි. පරමාණු ක්‍රමාංකයේ ආවර්තිත වගුවේ මූලද්‍රව්‍යයේ තියෙන ස්ථානයට සමානයි. හැබැයි ඉලෙක්ට්‍රෝන ගානට අසමානයි. ඊට පස්සේ උදාසීනයි නම්, ඒ කියන්නේ ධන ඍණ ආරෝපණයක් නැත්තම් අදාළ පරමාණුවට, හරි, එයාගේ ප්‍රෝටෝන ගාන පරමාණු ක්‍රමාංකයට සමානයි. ඒක ආවර්තිත වගුව පිහිටන ස්ථානයට සමානයි. ඒක ඉලෙක්ට්‍රෝන ගානටත් සමාන වෙනවා. දැන් ඕකේ කියනවා මේ දීලා තියෙන කෙනාගේ ප්‍රෝටෝන 8ක් තියනවලු, ඉලෙක්ට්‍රෝන 8ක් තියනවලු, නියුට්‍රෝන 9ක් තියෙනවා. එහෙනම් බලන්න ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානයි සමාන වෙලා. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාවේ තමයි ඔය මූලද්‍රව්‍ය තියෙන්නේ. හරි. දැන් මෙහෙම දීලා තිබ්බනම් ප්‍රෝටෝන 8යි ඉලෙක්ට්‍රෝන 10යි කියලා අන්න අසමානයි. ඒ කියන්නේ යා උදාසීන කෙනෙක් නෙමෙයි, ආරෝපිත කෙනෙක්. හරිද? ධන ඍණ ආරෝපණයක් තියෙන කෙනෙක්. ප්‍රෝටෝන ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි සමානයි නම් තමයි උදාසීන වෙන්නේ. හරිද? එහෙනම් ඕකේ දීලා තියෙන කෙනා ඔන්න උදාසීන කෙනෙක්. ඒ කියන්නේ ධන ඍණ ආරෝපණයක් නැති කෙනෙක්. හරි, බලමු මොනවද කියන්නේ. දැන් මොකක්ද ඒක අහන්නේ? මෙයා කවුද කියලා අහන්න. ඉතින් එහෙනම් හරිම ලේසි. 8 වෙනියට ඉන්න කෙනා ගත්තා නම් හරි. එයා කවුද? ඔක්සිජන්. හරි නේද? එහෙනම් ඔය විදිහට තමයි ඒක ගන්නෙ. හරි. එහෙනම් ප්‍රශ්නයට විවරණයක් විදිහට මේ සටහන් දෙක දාගන්න. උදාසීන නොවන්නේ නම් ඔන්න ඔයක, උදාසීන නම් මේක. එතකොට ප්‍රමාණවත්. උදාසීන නොවන්නේ නම් ප්‍රෝටෝන ගාන සමානයි පරමාණු ක්‍රමාංකයට, ඒක සමානයි ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍යයට පිහිටන ස්ථානයට, අසමානයි ඉලෙක්ට්‍රෝන ගණනට. ඊට පස්සේ උදාසීන එක්කෙනෙක් නම් ප්‍රෝටෝන ගාන පරමාණු ක්‍රමාංකයට සමානයි, ඒක ආවර්තිතා වගුවේ හිමි පිහිටන ස්ථානයට සමානයි, ඒක ඉලෙක්ට්‍රෝන ගානටත් සමානයි. දාගන්න.
හරිද ළමයි ලියලා ඉවරද? උදාසීන නොවන්නේ නම් නැත්නම් ආරෝපිත නම් කියලා ලියවත් කමක් නැහැ. මොකද්ද වෙන්නේ? ප්‍රෝටෝන ගාන සමානයි පරමාණු ක්‍රමාංකයට. ඒක සමානයි ආවර්තිතා වගුවේ මෝල් ද්‍රව්‍යයේ තියෙන ස්ථානයට අසමානයි ඉලෙක්ට්‍රෝන ගාන. ඊට පස්සේ උදාසීනයි නම් ඊට පස්සේ ඔය හතර දෙනාම සමාන වෙනවා. හරිනේ? ඉවරද ලියලා? ලියලා ඉවරද? හරි. එහෙනම් දැන් අපි ඊට පස්සේ ඊළඟට අය මොකද්ද කිව්වේ? හරි 15 වෙනි ප්‍රශ්නේ. කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 22ක් අඩංගු එම ද්‍රව්‍යයේ අණු ගණන නිවැරදිව දක්වා ඇති ප්‍රකාශය. කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 22ක තියෙන අණු ගාන කීයද කියලායි අහන්නේ. හරි. හරිම ලේසි ප්‍රශ්නයක්. මම මේක මහනවා. තවක් ලියන කවුරු හරි ඉන්නවද? කවුරුයි ලියන කෙනෙක් ඉන්නවද? නෑ නේද? මකනවා ඈ. මකලා ඉවරනාට පස්සේ චුරුචුරු ගන්න එපා. හරි. එහෙනම් 15 වෙනි එක අපි 15 වෙනි එක කතා කරලා අද නවත්තමු. හරි. කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 22ක අඩංගු අණු ගාන කීයද කියලායි අහන්නේ. එහෙනම් අපිට ඉස්සෙල්ලම මේ ප්‍රශ්න දැන් ග්‍රෑම් නේ දීලා තියෙන්නේ. එහෙනම් මේක මවුල වලට හරවන්න ඕනේ නේ. එහෙනම් මවුල වලට හරවන්න නම් මෞලික ස්කන්ධය අපි හොයාගන්න ඕනේ. එතකොට ඕකේ වරහන් ඇතුලේ ඒ දත්ත ටික සියල්ල දීලා තියෙනවා. නේද? හරි. එහෙනම් අපි ඉස්සෙල්ලම කාබන් ඩයොක්සයිඩ් මෞලික ස්කන්ධය හොයාගන්න ඕනේ. නම් කාබන් ඩයොක්සයිඩ් මෞලික ස්කන්ධය සමානයි කාබන්ගේ 12යි 12යි කෑලි 1යි ධන ඔක්සිජන්ගේ 16යි 16 කෑලි 2යි. හරි. සෙට් එක එකතු කරලා බලන්න. එතකොට එනවා 44යි ග්‍රෑම් මවුලයට කියලා. හරිනේ. දැන් මම ආයෙ ලොකුවට පැහැදිලි කරන්න යන්නේ. ඇයි මේ වගේ දැන් ප්‍රශ්න අපි සෑහෙන්න කරලා තියෙනවා. ඒ නිසා මම හදාගෙන යනවා. එතකොට ඔයාලා තේරුම් ගන්න ඕනේ. අය මෙතන මේක මෙහෙන් එන්නේ ඇයි? මේක මෙහෙම එන්නේ ඇයි? ඒව දැන් කියන්න අවශ්‍ය නැහැ. හරිනේ. එහෙනම් ඊට පස්සේ n සමානයි සිම්පල් m බෙදීම m සමීකරණය පාවිච්චි කරනවා. ලියන්නේ නැහැ කවුරුවත් ඈ. හරි. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් මවුල ගාන අපිට ගන්න පුළුවන්. සමානයි ස්කන්ධය ඕකේ දීලා තියෙන්නේ ග්‍රෑම් 22යි. මෞලික ස්කන්ධය අපි හොයාගත්තා ග්‍රෑම් මවුලයට 44යි. හරිනේ. එහෙනම් දැන් මෙයා කැපිලා ගියපුවාම මේ MOL ඍණ එක උඩට ගියපුවාම යාගේ ඍණ ධන තත්ත්වයටපත් වෙනවා. හරි. එහෙනම් මේක බෙදපුවාම එන්න ඕනේ මෙන්න මෙහෙම. භාගයයි මවුල කියලා. හරි. එහෙම නැත්නම් ඕකේ පිළිතුර තව ගන්න පුළුවන් 0.5යි කියලා. ඔය දෙකෙන් එකක්. හරිද? එක්ක භාගයයි එක්ක 0.5යි කියලා ලියන්න. හරිද? මොකද එක දෙකෙන් බෙදපුවාම 0.5 නෙන්නේ. හරි. ඔන්න ඔය මවුල ගාන එනවා. දැන් අපෙන් අහන්නේ ඕක නෙමෙයි. අපෙන් අහන්නේ අණු ගාන කාබන් ඩයොක්සයිඩ්. එහෙනම් අපිට අණු ගාන හොයන්න තියෙන සමීකරණය තමයි n සමානයි nl කියන සමීකරණය. නේද? කැපිටල් n ගෙන් අදහස් වෙන්නේ අණු ගාන, සිම්පල් n ගෙන් අදහස් වෙන්නේ මවුල ගාන, l ගෙන් අදහස් වෙන්නේ ඇවගැඩ්‍රෝ නියතය. අපි දන්නවා ඒක. නේ? හරි. එහෙනම් මගින් එහෙනම් n සමානයි මවුල ගාන මම භාගය ආදේශ කරන්නම් මෙතනට. වැඩි කිරීම ඇවගැඩ්‍රෝ නියතය 6.022 වැඩි කිරීම 1023යි මවුලයට වරහන් ඇතුලේ දත්තය වශයෙන් දීලා තියෙනවානේ. ඕකේ දීලා තියෙනවා. හැබැයි ඒකකේ නම් දීලා නැහැ. මවුලයට කියලා එන්න ඕනේ ඈ. හරි. එහෙනම් ඔන්න ඒක හරි. දැන් එතකොට මොකද වෙන්නේ? මෙතන MOL ඍණ එකට මෙතන MOL ධන කැපිලා යනවා. හරිනේ. දැන් එහෙනම් මේ තියෙන එක දෙකෙන් බෙදන්නයි තියෙන්නේ. භාගයෙන් වැඩි කරනවා කියලා කියන්නේ දෙකෙන් බෙදනවා කියන එකනේ. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් අණු ගාන අපිට ගන්න පුළුවන් n සමානයි 6 දෙකෙන් බෙදනවා කියන්නේ 3යි දශම පේනවද? පේනවනේ. මෙතනට අදාළව බිඳුවයි දෙක දෙකෙන් බෙදනවා කියන්නේ 1යි ඊළඟ එකත් 1යි වැඩි කිරීම 1023යි. එහෙනම් ඔන්න මෙයාට අදාළ කාබන් ඩයොක්සයිඩ් අණු ගාන. හරිනේ. එහෙනම් ඔය විදිහට තමයි ඔක ගණනය කරගන්න ඕනේ. එතකොට ඕකේ අවසාන පිළිතුර ඔය විදිහට නෙමෙයි දීලා තියෙන්නේ. ඔයක දීලා තියෙන. එතකොට නිවැරදි පිළිතුර එන්නේ අංක 1. මොකද අපි මවුල ගාන හොයාගත්තේ 22 44න් බෙදලා ඒක ඊට පස්සේ මේකට දාලා තමයි අණු ගාන ගත්තේ.
එහෙනම් මෙතනට වාගය වෙනකොට අපිට ඕන 22 බෙදීම 44 දාගන්නත් පුළුවන්. එහෙනම් අංක 1 නිවැරදි පිළිතුර වෙන්නේ ඔය විදිහටයි. හරි. මට කියන්න තේරුණාද? හරිද? හරි නේද? මම එච්චර ඒක ලොකුවට පැහැදිලි කරන්න ගියේ නැහැ. මොකද දැන් ඇති වෙන්න ඔය වගේ ගණන් හදලා තියෙන නිසා. හරි. අඩුපාඩු තියෙන කට්ටිය දාගන්න. මේක හරි කට්ටිය බලන්න කවුද? හරි කාගේද මේක? හදලා තිබ්බුවා. හොඳයි. හරි කට්ටිය ඉන්නවනේ. හරි හොඳයි ඈ. හරි. අඩුපාඩු තියෙන කට්ටිය දාගන්න. අඩුපාඩු තියෙන කට්ටිය දාගන්න. අඩුපාඩු තියෙන කට්ටිය හදාගන්න. හොඳයි. ඉවරද ලියලා? හරිද? හදාගෙන ඉවරද? හරි. මං හිතනවා ඉවර ඇති කියලා අඩුපාඩු තිබ්බ කට්ටිය හදාගන්න. හරි එහෙනම් අපි ආදර නවත්තමු.